අපි එදා කරේ මීටර් සේතුව ඕගොල්ලන්ට මතක ඇති. මෙන්න මේ විදිහට අපි ප්‍රතිරෝධ හතරක් අපි මේ විදිහට ජාලයක් හැටියට සම්බන්ධ කරනවා. මෙතන ගැලනෝමීටරය ඔන්න ඔය විදිහට සම්බන්ධ කරලා තියෙන්නේ. මේ ලක්ෂ්‍ය මං ගන්නම් A කියලා, මෙතන ලක්ෂ්‍ය මං ගන්නම් B කියලා. මෙතන ලක්ෂ්‍ය අපි හිතමු C කියලා. ඊට පස්සේ මෙයා සම්බන්ධ කරනවා මෙතනින්. මෙතන මං ගන්නම් R1, මෙතන R2, R3, මේක R4 වෙනවා. ඊට පස්සේ මේ A හා C ට සම්බන්ධ කරනවා කෝෂය. ඔය විදිහට අපි කෝෂය සම්බන්ධ කරනවා. ඔය විදිහටයි කෝෂය සම්බන්ධ කරන්නේ. ගැලනෝමීටරය හරහා ධාරාවක් නොයෑම සඳහා Ig සමානයි බිඳුව වීම සඳහා R1 බෙදීම R2 කියන අනුපාතය, R1 බෙදීම R2 කියන අනුපාතය සමාන වෙන R3 බෙදීම R4ට. R1 බෙදීම R2 සමානයි R3 බෙදීම R4ට. එහෙම නැත්නම් අපිට මෙහෙම ලියන්න පුළුවන්. මේක අපි ගත්තේ මෙහෙම. R1 බෙදීම R2 සමානයි R3 බෙදීම R4ට. එහෙම නැත්නම් මේක ගත්තේ මම අනිත් පැත්ත නේද? එහෙම නැත්නම් මේක ගන්න පුළුවන් R1 බෙදීම R3 බෙදීම R3 සමානයි R2 බෙදීම R4 හැටියට ගන්න පුළුවන්. මෙහෙම වුණොත් R1 බෙදීම R2 සමානයි R3 බෙදීම R4 හරි. එහෙම නැත්නම් R1 බෙදීම R3 සමානයි R2 බෙදීම R4 නම් මේ කෝෂය හරහා මේ ගැලනෝමීටරය හරහා කිසිම විද්‍යුත් ධාරාවක් ගලන්නේ නැහැ. විද්‍යුත් ධාරාවක් නොගලන අවස්ථාවකදී මේ R3 කියන එක අපි හිතමු අපි මේක එකක් නොදන්නා ප්‍රතිරෝධයක් නම් අනිත් සියලු මේවා දන්නවා නම් R1 R2 R4 කියන එක දන්නවා නම් අපිට පුළුවන් මේ R3 නොදන්නා එකක් නම් අපිට මේ නොදන්නා ප්‍රතිරෝධය අපිට හොයා ගන්න. හරි. මේක තමයි අපි හඳුන්වන්නේ වින්ස්ටන් පරිපථ මූලධර්මයේ හැටියට. ඔය වින්ස්ටන් පරිපථ මූලධර්මය සම්බන්ධ කරලා අපි වින්ස්ටන් සේතුව කියන උපකරණය සකස් කරලා තියෙනවා. වින්ස්ටන් සේතුව. එහෙම නැත්නම් අපි කියලා කියනවා මේකට අපි කියලා කියනවා මීටර් සේතුවක් කියලා. වින්ස්ටන් සේතුව එහෙම නැත්නම් අපි කියලා කියනවා මීටර් සේතුව. එතකොට මීටර් සේතුව කියන එකත් ඔයගොල්ලන්ට මතක ඇති. මේ විදිහට තියෙනවා තඹ පතුරු තුනක්. ඔක එක තඹ පතුරක්, මේක තව තඹ පතුරක්, මේක තවත් තඹ පතුරක්. ඔය තඹ පතුරු තුන මෙහිම ලෑල්ලක සම්බන්ධ කරලා තියෙන්නේ. මේ විදිහේ ලෑල්ලක සම්බන්ධ කරලා තියෙන ඔය තඹ පතුරු තුන. ඊට පස්සේ ඔය තඹ පතුරු තුනට මේ තේ ඕගොල්ලන්ට පේනවා වම් පැත්තේ හිදසයි දකුණු පැත්තේ හිදසුයි තියෙනවා. මේ වම් පැත්තේ හිදසට අපි හිතමු දන්නා ප්‍රතිරෝධයක් දානවා කියලා R1. මෙතන තියෙනවා කියලා හිතන්න මෙතෙන්ට සම්බන්ධ කරනවා නොදන්නා ප්‍රතිරෝධයක්. මම ගන්නම් මේක R2 කියලා. මේක අපි දන්නේ නැහැ. මේක නොදන්නා ප්‍රතිරෝධයක්. ඒකලා මේ මෙතන තියෙන මේ මැද තියෙන තඹතිරුවට අපි සම්බන්ධ කරනවා ගැලනෝමීටරයක්. මේකට සම්බන්ධ කරනවා අපි ගැලනෝමීටරයක්. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ තඹතිරු දෙක අපි සම්බන්ධ කරනවා මෙන්න මේ විදිහට කම්බියකින්. හරි. කියලා කියන මේක මේ මීටර් සේතු කම්බිය. මැංගනීන් වලින් හදලා තියෙන්නේ මේක. හරි. මේක මැංගනීන් වලින් හදලා තියෙන්නේ. මේක මීටරයක් පමණ දිගයි. ඇත්තරම මීටරයයි දිග. මීටරයක් කියලා කියන්නේ සෙන්ටිමීටර් 100ක් දිගයි. මෙයා සෙන්ටිමීටර් 100ක් දිගයි. ඊට පස්සේ අපි කරන්නේ මේකට සම්බන්ධ කරලා තියෙන කෝෂයක්. මේකට සම්බන්ධ කරලා තියෙන මෙන්න මේ විදිහට කෝෂය. ඊට පස්සේ මෙතන ස්විච් එක සම්බන්ධ කරලා තියෙනවා. මේක ගැලනෝමීටරය සර්පණ ස්පර්ශකය මේක තමයි සර්පණ ස්පර්ශකය වෙන්නේ. ඊට පස්සේ අපි කරන්නේ සර්පණ ස්පර්ශකයේ A වලින් ඉඳන් B දක්වා අරන් යනවා. A වලින් ඉඳන් B දක්වා සර්පණ ස්පර්ශකය අරගෙන යනකොට යම්කිසි අවස්ථාවකදී මේ ගැලනෝමීටරය හරහා ගමන් කරන ධාරාව ශුන්‍ය වෙනවා. ඒ කියලා කියන්නේ Ig සමානයි 0 වෙනවා. එතකොට Ig සමානයි 0 වෙන අවස්ථාවේදී අපිට පුළුවන් මේ සර්පණ ස්පර්ශකය නතර වෙලා තියෙන ස්ථානයට තියෙන දිග හොයන්න. දිග අපිට ලබා ගන්න පුළුවන් මීටර රූලයේ ආධාරයෙන් අපිට මේක කියව ගන්න පුළුවන්. මොකද මේ කම්බිය හදලා තියෙන්නේ මේ කම්බිය තියෙන්නේ මීටර රූලක් උඩ. එතකොට මේක L නම් මෙතන දුර වෙනවා 100 ඍණ L. මේ දුර වෙනවා 100 ඍණ L. හරි. අපිට නොදන්නා ප්‍රතිරෝධය R1 අපිට එලුත් හිව්වේකේ 100 ඍණ එලුත් හොයන්න පුළුවන්. ඒකල අපිට ගන්න පුළුවන් R2
1 බෙදීම R2 සමානයි L බෙදීම 100 ඍණ L ට L බෙදීම 100 ඍණ L ට මේ L බෙදීම 100 ඍණ L කියලා කියන්නේ අපි ගන්නවා ඒකක දිගක ප්‍රතිරෝධය ρ කියලා. ඒකක දිගක ප්‍රතිරෝධය ρ නම් AC වල ප්‍රතිරෝධය වෙන්නේ ρ වරක් L. එතකොට CB වල ප්‍රතිරෝධය වෙන්නේ ρ වරක් 100 ඍණ L ට මේ ρ ට මෙතන මේ ρ කැපිලා යනවා. එතකොට අපිට R2 හොයන්න ඕනේ. එතකොට R2 සමානයි අපි සුළු කළොත් එහෙම R2 සමානයි R1 වරක් 100 ඍණ L 100 ඍණ L බෙදීම simple L වෙනවා. එතකොට අපිට මේ L දන්නවා. එතකොට R1 දන්නවා. ඒ නිසා අපිට පුළුවන් R2 කොච්චරද කියලා අපිට හොයාගන්න. හරි. මේක අපි හඳුන්වනවා මීටර් සේතුව කියලා. මේ මෙතෙන්දී මෙන්න මෙතන තියෙන කෝෂය මේ කෝෂය අපි හඳුන්වනවා මේ ඊයන් සංචායක කෝෂය කියලා. මේක අපි කියලා කියන්නේ ඊයම් සංචායක කෝෂය. ඊයම් සංචායක කෝෂය වෙනවා මේ කෝෂය. හරි. ඔටික තමයි අපි කතා කරේ. මම මේක කරාද දන්නේ මට ප්‍රතිනේ මීටර් සේතුව මං හිතන්නේ රූප සටහන අඳ ගන්න ඇති බලන්න ටිකක් ඔයගොල්ලන්ගේ නෝට් එක මීටර් සේතුව කළා නැහැ නේද? කළා තියෙන්නේ වින්ස්ටන් සේතුව විතරයි. එහෙමනම් අපි ඕක එක ප්‍රායෝගික යෙදීමක් තමයි මීටර් සේතුව. ඒකට මීටර් සේතුවකින් අපිට අපි මීටර් සේතුවකින් කරන්නේ නොදන්නා ප්‍රතිරෝධයක් හොයන එක. ඒක තමයි මීටර් සේතුව කරලා නැහැ. මීටර් කරා කියලා මොකද සති දෙකකින් අපි හම්බුනේ. රයිට්. එහෙනම් ලියා ගන්න මාතෘකාව මීටර් සේතුව. මීටර් සේතුව. මීටර් සේතුව. ඒකට ලියා ගන්න. ඔය දැන් මම අර ඇඳපු එක වින්ස්ටන් සේතු පරිපතයක වින්ස්ටන් සේතු පරිපතයක වින්ස්ටන් සේතු පරිපතයක විශේෂ භාවිතයකි විශේෂ භාවිතයකි විශේෂ භාවිතයකි විශේෂ භාවිතයකි නොදන්නා ප්‍රතිරෝධයක අගේ සෙවීම සඳහා භාවිත කරයි. නොදන්නා ප්‍රතිරෝධයක අගේ සෙවීම සඳහා භාවිත කරයි. දන්නා ප්‍රතිරෝධයක අගේ සෙවීම සඳහා භාවිත කරයි. අපි මේ රූප සටහනක් තියෙනවා මේ මීටර් සේතුවේ රූප සටහන අඳිමු. මගෙත් එක්ක මැනගෙන යන්න. මගෙත් එක්ක මැනගෙන යන්න හරි. මේක එක ප්‍රතිරෝධයක්. මේ අනිත් ප්‍රතිරෝධය. එකක් නොදන්නා ප්‍රතිරෝධයක්. අපි ගමු මේක අපි නොදන්නා ප්‍රතිරෝධය R1 මේක විචල්්‍ය ප්‍රතිරෝධයක්. විචල්්‍ය ප්‍රතිරෝධය අපි ගමු R2 කියලා. ඊට පස්සේ මෙතෙන්ට අපි සම්බන්ධ කරනවා ගැලවනෝමීටරය. මෙතෙන් අපි සම්බන්ධ කරනවා මේ ගැලවනෝමීටරේ ආරක්ෂාවට ආරක්ෂක ප්‍රතිරෝධයක් සමාන්තරගතව ස්විචයක් දාලා තියෙනවා.
ඊට පස්සේ මෙතෙන්ට සම්බන්ධ කරනවා මේ ඊයන් සංචායක කෝෂය. මේ ටික ගන්න L1 කියලා. මේ ගන්න C රින L1. කාර් එක මේ ආර්ධික විචල්්‍ය ප්‍රතිරෝධයක්. මේක මීටර් 1ක් දිග මැංගනීන් කම්බිය. හරස්කඩ එකක මීටර් 1ක් දිග හරස්කඩ ඒකාකාර වූ. මේක ඊයන් සංචායක කෝෂය. මොකයි රූප සටහන? රූප සටහන එනගන්න. එතකොට R1 කියලා කියන්නේ නොදන්නා ප්‍රතිරෝධය. R2 කියලා කියන්නේ මේක ගන්න පුළුවන් මේක විචල්්‍ය ප්‍රතිරෝධයක්. මේක ප්‍රතිරෝධ පෙට්ටියක් ගන්න පුළුවන් ඔය විචල්්‍ය ප්‍රතිරෝධය හැටියට. ප්‍රතිරෝධ පෙට්ටිය. මම එදා පෙන්නුවා මේ ප්‍රතිරෝධ පෙට්ටිය කියන්නේ මොකද්ද කියන එක. ඊයන් සංචායක කෝෂය. මේ ලක්ෂ දෙක මම ගන්නම් A කියලා. මේ ලක්ෂයේ A. මෙතන ලක්ෂය අපි ගමු C කියලා. මේ ලක්ෂය මම ගන්නම් B කියලා. මේ ලක්ෂය මේ සර්පණ ස්පර්ශකය තියෙන ස්ථානය මම ගන්නම් B කියලා. හරි අපි බලමු මේ කොහොමද මේක කරන්නේ කියලා.
මේක තමයි නොදන්නා ප්‍රතිරෝධය. ඒ කියන්නේ නොදන්නා ප්‍රතිරෝධය කියලා කියන්නේ අපට අවශ්‍ය කරන්නේ මේ R එක කියන ප්‍රතිරෝධය අගේ සෑම. මේක අපි කියලා කියන නොදන්නා ප්‍රතිරෝධය. මෙයාගේ අපට අගේ හොයන්න ඕන කොච්චරද කියලා. අපි මුලින්ම කරන්නේ නොදන්නා ප්‍රතිරෝධය අපි සම්බන්ධ කරනවා වම් හිදෙසට. මේක වම් හිදෙස. වම් හිදෙසට සම්බන්ධ කරලා දකුණු හිදෙසට සම්බන්ධ කරනවා ප්‍රතිරෝධ පෙට්ටිය. මේ ප්‍රතිරෝධ පෙට්ටිය අපිට ප්‍රතිරෝධය අපට උවමනා ආකාරයට වෙනස් කරන්න පුළුවන්. අපි මේ R එක අපිට වෙනස් කරන්න බෑ. අපි නොදන්නා ප්‍රතිරෝධයක් මේක. R දෙක අපිට වෙනස් කරයි. ඊට පස්සේ අපි කරන්නේ ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන තියෙන තඹ පතුරු මේක තඹ පතුරක් තියෙන්නේ. මේ තඹ පතුරේට සම්බන්ධ කරලා තියෙනවා ගැලනෝමීටර එක අග්‍රයක්. අනිත් අග්‍රේ සම්බන්ධ කරන මෙගා ඕම් සාමාන්‍යයෙන් මෙගා ඕම් එකක් කියලා කියන්නේ 1 සහ 5 අතර ප්‍රමාණයක විශාල ප්‍රතිරෝධයක් මේ. ඒකත් එක්ක සමාන්තරගතව ස්විච් එක සම්බන්ධ කරන මේ ගැලනෝමීටර ආරක්ෂාවට. ඊට පස්සේ අපි මුලින්ම කරන දේ තමයි මේ ගැලනෝමීටරේ මුලින්ම මේ ප්‍රැක්ටිකල් එක කරනකොට ගැලනෝමීටරයේ මේ සර්පණ ස්පර්ශකේ ගිහින් තියෙන අපි A කියන ස්ථානේ. අපි මුලින්ම කරන්නේ මේ ගිහින් තියෙනවා A කියන ස්ථානේ. එතකොට අපිට පේනවා මේ ගැලනෝමීටරයේ කටුව මේ ගැලනෝමීටරයේ කටුව එක පසකට උත්ක්‍රමණය වෙනවා. මේ මැද බිඳු ගැලනෝමීටරයක් තියෙන මැද බිඳු ගැලනෝමීටරයේ බිඳුව තමයි ධාරාවන් නොගලනකොට කට්ට තියෙන්නේ හරියට මෙතන. අපි කියලා කියන මේ දර්ශකය කියලා. දර්ශකයේ තියෙන මෙතන. මේ දර්ශකයේ වම් පැත්තට චලනය වෙන්නත් පුළුවන්, දකුණු පැත්තට චලනය වෙන්නත් පුළුවන්. හරි? වම් පැත්තට චලනය වෙනවා, දකුණු පැත්තට චලනය වෙනවා. මෙහාට චලනය වෙන්නත් පුළුවන්, මේ අතට චලනය වෙන්නත් පුළුවන්. එතකොට ඔය ධාරාව විරුද්ධ දිශාවන් වලට ගන්නකොට තමයි ඔය දෙපැත්තට ගලන්නේ. ධාරාව එක් පැත්තකට ගලනකොට වම් පැත්තටත් ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට ගලනකොට ගැලනෝමීටරේ මේ ගැලනෝමීටරේ උත්ක්‍රමණය අනිත් පැත්තට පෙන්නනවා. දැන් අපි මුලින්ම කරන්නේ මේ ගැලනෝමීටරේ මේ අග්‍රය මේ මෙතන තියෙන මේ අග්‍රය අපි මේ සම්බන්ධ කරන ඔය B වල තිබ්බ සර්පණ අපි කියනවා රූට් එකේ කියලා. සර්පණ රූට් එකේ මෙන්න මේ වගේ එකක්. ඔන්න ඔය වගේ එකක් හරියට පෑනක් වගේ එකක්. ඒකල ඔකට සම්බන්ධ කරලා තියෙන්නේ මේ කම්බිය මේකට කම්බිය සම්බන්ධ කරලා තියෙන්නේ. හරි ඒක තමයි ඊට පස්සේ ප්‍රතිරෝධය සම්බන්ධ කරලා තියෙනවා. ඕක ගෙන් හරියට ස්ක්‍රූ පිනියනක් වගේ ස්ක්‍රූ පිනියන වගේ කොටසේ අර උඩ වගේ කොටස මේ කම්බියේ මේ අපි තියෙනවා ඒ ලක්ෂය. ඒ ලක්ෂය තියෙනකොට අපිට පේනවා මේ ගැලනෝමීටරයේ කටුව එක පසකට උත්ක්‍රමණය වෙනවා. එක පැත්තකට උත්ක්‍රමණය වෙනවා. ඊට පස්සේ අපි කරන්නේ මේ මෙතන තිබ්බ මේ ඒ වල ස්පර්ශ කරපු සර්පණ ස්පර්ශකය කියලා කියන්නේ මේක. අපි අරගෙන ගිහිල්ලා දිහින් තියෙනවා C වල. ඊට පස්සේ අපි සර්පණ ස්පර්ශකය අරගෙන ගිහිල්ලා මේක හැමම අරගෙන ගිහිල්ලා මේ මෙතන ස්පර්ශ කරනවා. C ලක්ෂය ස්පර්ශ කරනවා. C ලක්ෂය ස්පර්ශ කරනකොට අපිට පේනවා දැන් එක පසකට මේ ඉස්සර වෙලා අපි ඒ පැත්තට යනකොට මෙයා වම් පසට උත්ක්‍රමණය වුණා නම් ඊළඟ සැරේදී අපිට පේනවා මේ කටුව දකුණු පැත්තට උත්ක්‍රමණය වෙනවා. ඒ කියලා කියන්නේ එක අවස්ථා ඒ කියලා කියන්නේ A වල තිබ්බම වම් පැත්තට C වල තිබ්බම දකුණු පැත්තට කටුව උත්ක්‍රමණය වෙනවා කියලා කියන්නේ මේ A හා C අතර ලක්ෂයකදී කොයි අවස්ථාවක A හා C අතර යම් ලක්ෂයකදී මේ කට්ටේ උත්ක්‍රමණය ශුන්‍ය වන අවස්ථාවක් එනවා. මේ මැදට ඇවිල්ලා මේ පැත්තේ ඉඳන් මෙහෙම ගිහිල්ලා බිඳුවට එන අවස්ථාවක් එනවා. ඒක කියන්නේ ධාරාව නොගලන අවස්ථාවක් අපට ලැබෙනවා. එවනම් අපිට ඒ කියලා කියන්නේ එහෙනම් සන්තුලන අවස්ථාවක් අපිට ලැබෙනවා. ඒ කියලා කියන්නේ අපි සකස් කරලා තියෙන පරිපථය නිවැරදි. සකස් කරලා තියෙන පරිපථය නිවැරදි. නිවැරදි පරිපථයක් තමයි අපි සකස් කරලා තියෙන්නේ. ඊට පස්සේ අපි කරන්නේ දැන් අපි A වලයි C වලයි තියලා ඉවරලා අපි කරන්නේ R කියන ප්‍රතිරෝධ පෙට්ටිය. දැන් අපිට මේ R එක අපි සාමාන්‍යයෙන් අපි සැලකුවොත් එහෙම අපි හිතමු ඕම් 50ක විතර ප්‍රතිරෝධයක් කියලා. ඕම් 50 නම් මේ අපි කරන්නේ මේ ගැලනොන් මෙන්න මේ සර්පණ ස්පර්ශකය අපි A හා C වල මැද ලක්ෂයක තියෙනවා. මැද ලක්ෂය කියන්නේ සෙන්ටිමීටර් 30 හරි සෙන්ටිමීටර් 30යි සෙන්ටිමීටර් 70 අතර යම්කිසි පරාසයක අපි මේක තියලා ඉවරලා අපි මේ ප්‍රතිරෝධ පෙට්ටියේ ප්‍රතිරෝධ පෙට්ටියේ පේනු ගලවනවා. පේනු ක්‍රමක්‍රමයෙන් ගලවාගෙන යනකොට යම්කිසි අවස්ථාවකදී මේ කටුවේ උත්ක්‍රමණය ශුන්‍යයට ආසන්න අවස්ථාවකට එළඹෙන අවස්ථාවක් එළඹෙනවා.
කියලා කියන්නේ මේ ශුන්‍යයට එළඹෙන අවස්ථාවක් එයි මේ ප්‍රතිරෝධ පෙට්ටියේ ප්‍රතිරෝධ අපි එකින් එකට ගලවාගෙන යන අවස්ථාවක යම්කිසි අවස්ථාවක මේ ගැලෝනෝමීටරයේ පාඨාංකයේ ශුන්‍ය වන අවස්ථාවක් එනවා. ඒ කියලා කියන්නේ ශුන්‍ය වන අවස්ථාවක් එනවා කියලා කියන්නේ ගැලෝනෝමීටර හරහා කිසිම ධාරාවක් ගලන්නේ නැහැ. ධාරාවක් ගලන්නේ නැති අවස්ථාවකදී අපිට පුළුවන් මේ L1 සහ L1 හොයා ගන්න පුළුවන් මේ දිග හොයාගත හැකි අපි මේ තියපු ස්ථානය ඒකල කියන්නේ B ලක්ෂයේ දිග හොයා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ සමීකරණය යොදන්න R1 බෙදීම R2 කියන එක සමානයි L1 බෙදීම C ඍණ L1 කියන සමීකරණය යොදන්න. C ඍණ L1 කියන සමීකරණය යොදන්න. ඒකල අපිට R1 උක්ත කළොත් R1 සමානයි L1 බෙදීම C ඍණ L1 වරක් R2 කියලා අපිට ලැබෙනවා. එතකොට අපිට දන්නවා L1 අපි හොයාගෙන තියෙනවා. ඒකට C ඍණ L1ත් ගණනය කර හැකි R2 කියලා කියන්නේ අපි ගලවපු මේ පේන වල ප්‍රතිරෝධය. හරි. ඒකට R2ත් අපි දන්නවා. ඒ නිසා අපිට R1 හොයා ගන්න පුළුවන්. මේක තමයි ප්‍රැක්ටිකල් එක. මේක ලේසි හරි ගොඩක් වෙලාවට බොහෝ වෙලාවට මේ අපිට ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේට මේ ප්‍රැක්ටිකල් එක හරි ඔය මීටර් සේතුව විභවමාන සම්බන්ධ ප්‍රැක්ටිකල් අනිවාර්යයෙන්ම අපිට එනවා. අපි මේක සටහන් කරගමු. මේක ඇඳගත්තනේ ඕගොල්ලෝ නේද? මෙහෙම ලියා ගන්න පියවර හැටියට ලියා ගමු. මේකේ පළවෙනි පියවර. මේකේ පළවෙනි පියවර. ලියා ගන්න මීටර් සේතුවේ වම් හිදසට. මීටර් සේතුවේ වම් හිදසට මීටර් සේතුවේ වම් හිදසට අගය සෙවිය යුතු නොදන්නා ප්‍රතිරෝධයත් දකුණු හිදසට ප්‍රතිරෝධ පෙට්ටියක් සම්බන්ධ කරයි. දකුණු හිදසට ප්‍රතිරෝධ පෙට්ටියක් සම්බන්ධ කරයි. ප්‍රතිරෝධ පෙට්ටියක් සම්බන්ධ කරයි. මීටර් සේතුවේ වම් හිදසට අගය සෙවිය යුතු නොදන්නා ප්‍රතිරෝධයක් දකුණු හිදසට ප්‍රතිරෝධ පෙට්ටියක් සම්බන්ධ කරයි. 2. සර්පණ යතුර A සහ C ලක්ෂ සමග සර්පණ යතුර A හා C ලක්ෂ සමග මොහොතකට ස්පර්ශ කර ගැලනෝමීටරයේ උත්ක්‍රමණය මොහොතකට ස්පර්ශ කර ගැලනෝමීටරයේ උත්ක්‍රමණය ප්‍රතිවිරුද්ධ දිශාවලට උත්ක්‍රමණය වේදයි බලනු ලැබේ. 3. අපි කරන්නේ මේ ගැලනෝමීටරයේ මෙන්න මේ ලක්ෂය A වල තියෙනවා මුලින්ම. එතකොට කට්ට එක පැත්තකට යයි. ඊට පස්සේ BAC වල තියෙනවා. එතකොට කටුව අනිත් පැත්තට යනවා. උත්ක්‍රමණයේ දෙපැත්තට වෙනවා නම් මේ මැද කොතනක හරි ලක්ෂයක මේ බිඳුව වෙන එක කියන්නේ කට්ට බිඳුව වෙන ස්ථානයට එන ස්ථානයක් තියෙනවා. ඊට පස්සේ 3 ගැලනෝමීටරයේ උත්ක්‍රමණය ශූන්‍ය වූ විට
මීටර් සේතුව සන්තුලනය වී ඇත. මීටර් සේතුව සන්තුලනය වී ඇත. මීටර් සේතුව සන්තුලනය වී ඇත. සර්පණ යතුර කණ්ඩිය මත සර්පණ යතුර කණ්ඩිය මත සර්පණ යතුර කණ්ඩිය මත ස්පර්ශ කළ ස්ථානය සර්පණ යතුර කණ්ඩිය මත ස්පර්ශ කළ ස්ථානය සන්තුලන ලක්ෂය වේ. 4 AB සන්තුලන දිග මීටර් රූලයෙන් මනිනු ලැබේ. AB සන්තුලන ලක්ෂය මීටර් රූලයෙන් මනිනු ලැබේ. AB සන්තුලන දිග මීටර් රූලයෙන් මනිනු ලැබේ. ඇත්තරම මේ අපි ගත්තන් පස්සේ මීටර් රූලයෙන් මනින්න ඕනෙත් නැහැ. ගොඩක් වෙලාවට මේක මීටර් රූල නම් මේක මීටර් රූලක්. එතකොට ඕකේ අගේ අපි දන්නවා බිඳුවේ ඉඳන් සෙන්ටිමීටර් 100 දක්වා ලකුණු කරලා තියෙනවා මේක. බිඳුවේ ඉඳන් 100 දක්වා ලකුණු කරලා තියෙනවා. එතකොට එහෙම සෙන්ටිමීටර් 1 සෙන්ටිමීටර් 2 ඒකලා මේක මිලිමීටර් වලින් කොහොම කඩලා තියෙනවා. කම්බිය යන්නේ මේක උඩ. කම්බිය ගිහිලා තියෙන්නේ මේක උඩ. එහෙම. කම්බිය යන්නේ ඔය මීටර රූල උඩින් යන්නේ. ඒකට ඇත්තටම අපිට මීටර රූල අවශ්‍ය නැහැ. ඕකෙම අපිට සන්තුලන ලක්ෂය හොයාගත්ත එක කොතනද කියලා. සන්තුල හරියටම මේ ටච් වෙන ස්ථානේ මෙතන නම් අපිට මේ ලක්ෂය කියවන්න පුළුවන් කොච්චරද කියලා. මෙතන අපි හිතමු සෙන්ටිමීටර් 25යි කියලා. ඒකට සෙන්ටිමීටර් 25 කියවන්න පුළුවන්. අය මැන මැන ඉන්න අවශ්‍ය නැහැ. මෙතන 25 නම් මේ දුර වෙන්නේ 75. දුර 75යි. අපි හිතමු මේක කන්දිය කැඩිලා තියෙනවා නම් කන්දිය කැඩලා තියෙනවා නම් ඒ කියලා කියන්නේ කම්බියේ මේ කියලා කියන්නේ මීටර රූලක් නැත්නම් මීටර රූලක් කරගෙන මනින්න පුළුවන්. ඊට පස්සේ පස්වෙනි එක. පස්වෙනි එක මෙම පරිපථය වින්ස්ටන් සේතු පරිපථයට සමාන වේ. මෙම පරිපථය වින්ස්ටන් සේතු පරිපථයට සමාන වේ. පරිපථය වින්ස්ටන් සේතු පරිපථයට සමාන වේ. කම්බිය ඒකක දිගක ප්‍රතිරෝධය කම්බිය ඒකක දිගක ප්‍රතිරෝධය රෝ නම් කම්බිය ඒකක දිගක ප්‍රතිරෝධය රෝ නම් R1 බෙදීම R2 සමානයි රෝවරක් L1 බෙදීම රෝවරක් 100 ඍණ L1ට. රෝට රෝ කැපිලා යනවා. එතකොට එනවා R1 බෙදීම R2 සමානයි L1 බෙදීම 100 ඍණ L1ට. එතකොට අපි L1 දන්න එකක් L1 දන්න. එතකොට R2ක් දන්නවා මේ ගලවන ප්‍රතිරෝධ පෙට්ටියේ පේන වල ප්‍රතිරෝධය කොච්චරද කියලා. එහෙනම් අපිට පුළුවන් මේ R1 හොයන්න. R1 හොයන්න පුළුවන්. මේක ලියා ගන්න ඊට පස්සේ.
හරිද? R1 බෙදීම R2 සමානයි L1 බෙදීම C රින L1. මේකෙන් අපි R1 උත් උක්ත කරගමුනේ. R1 නේ හොයන්න තියෙන්නේ. එතකොට R1 සමානයි L1 බෙදීම C රින L1 R2. තේරුණා නේද? එතකොට ඔයගොල්ලන්ට පේනවා ඇති මේ L1 හෙව්වා. මේව ඇත්තට මේ ප්‍රැක්ටිකල් තියෙන්නේ. ඔයා නෝට් එක කියව ගත්තා නම් ඔක ලියා ගන්න පුළුවන් ප්‍රශ්න 3-4කට උත්තර ලියනකොට ඔක ඉබේම එනවා කොහොමද උත්තර ලියන්නේ කියලා. අපි මේකේ මේ වැදගත් කරුණු ටික සටහන් කරගමු. ගමු වැදගත් කරුණු. ඕකේ අපි අංක දාලා ගියා ගමු. ඒකේ ගොඩක් තියෙනවා මේ වැදගත් කරුණු අපිට. වැදගත් කරුණු 11ක් තියෙනවා. මේවා තමයි බොහෝ වෙලාවට ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයට අහන්නේ. පළවෙනි එක තමයි මේ අපි ලියා ගන්න එපා. මේ AC කම්බියේ මේ අපි ගත්ත මේ කම්බියේ දිග මීටර් 1යි. අපි මේ ගත්ත කම්බියේ මීටර් 1ක් වෙනවා. එතකොට මේ කම්බියේ අපි මං කිව්වා මේ සර්පණ ස්පර්ශකය මේ කම්බිය දිගේ තමයි අපි තියාගෙන යන්නේ. මෙන්න මෙහෙම කම්බිය දිගේ මේ සර්පණ ස්පර්ශකේ තියෙන හරියට අර ස්ක්‍රූප්පු නියනක තුඩ තියෙනවා වගේ. ස්ක්‍රූප්පු නියනක අපි තුඩ තියන්නේ අන්න ඒ වගේ අපි මේ කම්බිය මෙහෙම තද කරගෙන යන්නේ. ඒක තද කරගෙන ගියොත් මේක දැඩි කම්බියක් නොවුනොත් දෘඩ කම්බියක්. හරි. නොවුනොත් එහෙම වෙන්නේ මේ කම්බිය ටික වේලාවක් යනකොට ගෙවිලා යනවා. අපි හිතුවා බකට් කම්බිය කියලා. බකට් කම්බියක් වගේ එකක් වුණා නම් මේ කම්බිය අපි දන්නවා මෙහෙම දෙතුන් පාරක් කරනකොට ඕක මේ කැඩිලා යනවා. අර තද වෙන තැන. ඒ නිසා අපි ගොඩක් වෙලාවට මේ ගන්න කම්බිය සාමාන්‍යයෙන් දැඩි කම්බියක් දෘಢතාවයෙන් වැඩි කියලා කියනවා. ඒ නිසා අපි ගොඩක් වෙලාවට දෘಢතාවයෙන් වැඩි අපි මේකට යොදාගන්නේ මැංගනින් කියන කම්බි විශේෂය. අපි යොදාගන්නේ මැංගනින් කම්බි. මැංගනින් කියලා කියන්නේ මිශ්‍ර ලෝහය. ඒ මිශ්‍ර ලෝහය ඉතාම දෘಢයි. ලේසියෙන් කැඩිලා යන්නේ නැහැ. ඒ නිසා අපි පාවිච්චි කරන ඔය කම්බිය හැටියට මැංගනින් කම්බියක්. අපි ඕක ලියාගමු පළවෙනි කරුණ හැටියට AC කම්බියේ AC කම්බියේ දිග මීටර් 1කි. දිග මීටර් 1කි. AC කම්බියේ දිග මීටර් 1කි. ඒකාකාර හරස්කඩකින් යුක්තය. ඒ කියන්නේ හරස්කඩ වර්ගඵලය 1 හා සමානයි. මේ කම්බිය ගත්තන් පස්සේ මේක කම්බිය නම් මේ කම්බියේ හරස්කඩ වර්ගඵලය එකම අගයක් වෙන්නේ. මොකද ඒකට හේතුව වෙන්නේ දැන් අපි ගත්තනේ කම්බියක ප්‍රතිරෝධය R සමානයි රෝ වරක් L බෙදීම කැපිටල් A කියන එකනේ අපි ගත්තේ. අපි ගත්ත අර ප්‍රතිරෝධය දැන් ඔයගොල්ලන්ට මතක ඇති අර සන්තුලනය වන දිග L එක නම් අපි මෙතන ප්‍රතිරෝධය R1 කියලා ගන්නකොට අපි ගත්තේ මේ මෙතන මෙයාගේ මේ ප්‍රතිරෝධය හැටියට ගත්තේ රෝ වරක් L එක කියලා. රෝ වරක් L එක මේ ඒකක දිගක ප්‍රතිරෝධය හැටියට. එතකොට ඒ ප්‍රතිරෝධය නියත වෙන්න නම් ඒකක දිගක ප්‍රතිරෝධය නියත වෙන්න නම් අනිවාර්යයෙන්ම මේ ප්‍රතිරෝධකතාවය නම් කියන්නේ එකම කම්බියෙන් ඒ වගේම ඒත් නියත වෙන්න ඕනේ. හරස්කඩ වර්ගඵලයේ නියත වෙන්න ඕනේ. කම්බිය මෙහෙම වුණොත් කොහොම අපි හිතමු මේ කම්බිය මෙහෙම ගිහිල්ලා තනින් තන හරස්කඩ වර්ගඵලය වෙනස් වෙනවා නම් කොහොම ඕක ඒකාකාර කම්බියක් නෙවෙයි. එතකොට ඔයගොල්ලන්ට පේනවා ඇති හරස්කඩ වර්ගඵලය තනින් තන වෙනස් වෙනවා. හරස්කඩ වර්ගඵලය මෙයා වෙනස් වෙනකොට අපිට කියන්න බෑ මේ කම්බියේ ප්‍රතිරෝධය දිගට සමානුපාතිකයි කියලා. ප්‍රතිරෝධී දිගත් එක්ක මේට සමානුපාතිකයි කියලා කියන්න බෑ. මොකද මේකේ මේ රෝ බෙදීම ඒ වලගේ වෙනස් වෙනවා. ඉතින් තැනින් තැන. ඒ නිසා R නියත වෙන්න නම් අනිවාර්යයෙන්ම හරස්කඩ වර්ගඵලය නියත වෙන්න ඕනේ. එකම අගයක් ගන්න ඕනේ. එතකොට එන්නේ AC කම්බියේ දිග මීටර් 1කි. AC කම්බියේ දිග මීටර් 1කි. ඒකාකාර හරස්කඩකින් යුක්තය. ඒකාකාර හරස්කඩකින් යුක්තය. දෘಢතාවයෙන් ඉහළ නිසා
දෘඩතාවයෙන් ඉහළ නිසා මැංගනීන් වැනි මිශ්‍ර ලෝහයකින් තනා ඇත. මැංගනීන් වැනි මිශ්‍ර ලෝහයකින් තනා ඇත. බලමු දෙවෙනි කරුණ. දැන් මම කිව්වා මේකේ අපි සන්තුලන ලක්ෂය ගන්නකොට මේක තමයි AC කම්බිය. ඒකට AC කම්බිය අර සර්පණ ස්පර්ශකේ අපි මුලින්ම A වල තියෙනවා. ඊට පස්සේ අපි C වල තියෙනවා. දෙකලවරවල් දෙකේ. ඊට පස්සේ සන්තුලන ලක්ෂය ගන්න නම් ඒ කියලා කියන්නේ ගැලොනෝමීටරේ පාඨාංකය ශුන්‍ය වෙන්න නම් අපි මේක තනින් තන තියන්න ඕනේ. තනින් තන අරගෙන ගිහිල්ලා ඉවරලා හරියටම මේ ගැලොනෝමීටරේ පාඨාංකයේ ශුන්‍ය වන ස්ථානේ අපි හොයන්න ඕනේ කොතනද කියලා. එතකොට සමහර ළමයි කරන දෙයක් තමයි මේ කම්බිය දිගේ මේක මෙහෙම ඔහොම තියනවා නම් අර මං කියපු විදිහට අර ස්ක්‍රූ පිටියන වගේ එකක් නේ ඕක මේ කම්බිය දිගේ මෙහෙම ඇදගෙන ගිහිල්ලා බිඳුව වෙන තැන නතර කරගන්න කොහොමද? හොයා ගන්න. මේක ඇදගෙන යනවා මේක දිගේ. එහෙම ඇදගෙන ගියොත් එහෙම කම්බිය අපි දන්නා මේ හීරෙනවා. කම්බියේ මෙහෙම ඔහොම paluduවේ. හීරේ. එතකොට අර කම්බියේ තියෙන අර ඒකාකාර බව නැති වෙනවා. ඒකාකාර හරස්කඩ වර්ගඵලය නැති වෙනවා. කම්බියේ තනින් තන මේ විදිහට paludu වීම නිසා, සීරෙන නිසා. තවත් ළමයි කරන වැඩේ තමයි මේ කම්බියේ ඔහොම යන ගම මේ අපි මේ ගැලොනෝමීටරේ පාඨාංකයේ ශුන්‍ය වන ස්ථානය හොයාගන්න. එයා කරන වැඩේ තමයි මේ ওই විදිහට අර ස්ක්‍රූප්පු තුඩ වගේ තියෙන එක මේකේ තද කරනවා. තදට කරනවා. තද කරපු ගමන් එන්නේ හැරෙනවා බලවත්. අර දෘಢතාවයෙන් වැඩි වුණාට ඔක චුට්ටක් හරි මෙහෙම හැරෙනවා. එතකොට මෙහෙම හැරෙනකොට ආයෙත් තැන් වල හරස්කඩ වර්ගඵල වෙනස් වෙලා තියෙනවා. හරි. එතකොට අපි දන්නවා මේ ප්‍රතිරෝධයට දිග සමානුපාතික වෙන්නේ ඒ අවස්ථාවේදී. ඒ නිසා ඔගොල්ලෝ මේ ප්‍රැක්ටිකල් එක කරනකොට කම්බියේ දිගේ සර්පණ ස්පර්ශකය ඇදගෙන යාම හෝ එකතැන තද කරගෙන ඉන්න එක සුදුසු වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි හරස්කඩ වර්ගඵලය වෙනස් වෙනවා. ඒ නිසා අපි කරන්නේ අපි අදාළ ස්ථානයේ යන්තම් ටච් කරනවා. යාන්තම් ස්පර්ශ කරනවා. හරි. යාන්තම් චුට්ටක් තද කරන්න ඕනේ. තද කළා අපි ස්පර්ශ කරනවා. තනින් තනට උස්ස තමයි අරන් යන්නේ මෙහෙම. හරි. ඇදගෙන යන්නේ උස්ස තනින් තන ගිහිල්ලා මෙහෙම කම්බිය ස්පර්ශ කිරීම තමයි කරන්නේ. එහෙනම් ලියා ගන්න දෙවෙනි එක සර්පණ යතුර කම්බිය මත තබා ඇදගෙන යාම හෝ දැඩිව තද කිරීම හෝ වැඩි වේලාවක් ස්පර්ශ කර සිටීම සිදු නොකළ යුතුය. වැඩි වේලාවක් ස්පර්ශ කර සිටීම සිදු නොකළ යුතුය. එවිට කම්බියේ හරස්කඩෙහි ඒකාකාර බව නැති වේ. එවිට කම්බියේ හරස්කඩෙහි ඒකාකාර බව නැති වී යයි. එතකොට දැන් මම මීට කලින් කිව්වා අපි සන්තුලන ලක්ෂය හොයනකොට මේක කම්බිය නම් මීට සේතු කම්බිය හොඳේ. ඒක මම මෙහෙම අදින්නම්. ඔබනේ ගන්න මෙතන තමයි ගැලොනෝමීටරේ තියෙන්නේ. අපි A වලයි ඉස්සරේලාම කරන්නේ. A වල තියෙනවා ඊට පස්සේ අපි C වල තියෙනවා.
C වල අපි ස්පර්ශ කරනවා. ඒකල බලන මේ ගැලනෝමීටරේ පාඨාංකය ශුන්‍ය වෙනවා. ගැලනෝමීටරේ පාඨාංකය දෙපැත්තට යනවා කියලා. අපි හිතමු මේක එකම පැත්තට යනවා කියලා. එකම පැත්තට යනවා නම් අනිවාර්යයෙන්ම මෙයා එකම පැත්තට ගමන් කරනවා කියලා කියන්නේ මේ මොකක් හරි අපි අටවපු මේ ඇටවුමේ වැරද්දක්. අපි මේ සකස් කළා කියන්නේ ඇටවුම වරද්දලා අපි හදලා තියෙන කියලා කියන්නේ මේ කම්බි අමුණලා තියෙනවා වැරදි වෙන්න පුළුවන්, කම්බි බුරුල් වෙලා තියෙන්න පුළුවන්. ඒ වගේ සිද්ධීන් වෙන්න පුළුවන්. ඒ නිසා අපි කරන්නේ මේ වගේ වෙනවනම් එකම පැත්තටම මේ සන්තුලන ලක්ෂය ඒ කියලා කියන්නේ එකම පැත්තටම මේ කටුව උත්ක්‍රමණය වෙලා තියෙනවා නම් ඕකෙන් අදහස් වෙන්නේ කම්බි බුරුල් වෙලා තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් කම්බි ගැලවිලා තියෙන්න පුළුවන්. ඒ නිසා අපි ආපෞසරයක් අපේ පරිපතේ බලන්න ඕනේ අපි හරිද වැරදිද කියලා. හරි? ඒක තමයි අපි තුන්වෙනි කාරණා හැටියට ගන්න. ඒකට අපි වැදගත් කාරණාවක් වෙනවා. තුන්වෙනි එක ලියා ගන්න. සන්තුලන ලක්ෂ්‍ය සෙවීමට පෙර සන්තුලන ලක්ෂ්‍ය සෙවීමට පෙර සන්තුලන ලක්ෂ්‍ය සෙවීමට පෙර සන්තුලන ලක්ෂ්‍ය සෙවීමට පෙර සර්පණ යතුර සන්තුලන ලක්ෂ්‍ය සෙවීමට පෙර සර්පණ යතුර කම්බියේ දෙකලවර තබා කම්බියේ දෙකලවර තබා කම්බියේ දෙකලවර තබා කම්බියේ දෙකලවර තබා ප්‍රතිවිරුද්ධ දිශාවලට පවතින්නේ දැයි බැලිය යුතුයි. ප්‍රතිවිරුද්ධ දිශාවලට පවතින්නේ දැයි බැලිය යුතුයි. එකම දිශාවට උත්ක්‍රමණය පවතී නම් එකම දිශාවට උත්ක්‍රමණයක් පවතී නම් එකම දිශාවට උත්ක්‍රමණය පවතී නම් සන්තුලන ලක්ෂයක් නොලැබේ. සන්තුලන ලක්ෂයක් නොලැබේ. එකම දිශාවට උත්ක්‍රමණය පවතී නම් සන්තුලන ලක්ෂයක් නොලැබේ. සන්තුලන ලක්ෂයක් නොලැබේ. කිසියම් ස්ථානයකදී පද්ධතියේ කම්බි බුරුල් වී ඇත. කිසියම් ස්ථානයකදී පද්ධතියේ කම්බි බුරුල් වී ඇත. කිසියම් ස්ථානයකදී පද්ධතියේ කම්බි බුරුල් වී ඇත. පස්සේ අපි බලමු හතරවෙනි එක. හතරවෙනි කරුණ ලියා ගන්න කලින් අපි බලමු. අපි හිතමු දැන් ඔය අපි ගොඩක් වෙලාවට අපි ලැබ් එකේ තියෙන මේ මීටර් සේතුව උපකරණය අපි සැලකුවොත් එහෙම අවුරුදු 25 30 වගේ මේ පරණ ඒවා තමයි තියෙන්නේ. හරි. එතකොට ඕවා ගොඩාක් කාලයක් පාවිච්චි කරනවා. ඔය පාවිච්චි කරාන් පස්සේ ඕකේ තියෙන කම්බියේ හරස්කඩේ ඒකාකාර බව නැති වෙලා තියෙනවා. ඉතින් ඕක අපිට ඒක ගැන අලුත් උපකරණයක් ගන්නත් බෑ. ඉතින් ඕක පාවිච්චි කරන්නත් ඕන. එතකොට අපි මෙහෙම වැඩක් කරන්න පුළුවන් අපිට ඒකාකාර බව මේ කම්බිය හරස්කඩ නියත නොවීමෙන් ඇතිවන බලපෑම ඉවත් කිරීම සඳහා
අපිට තියෙන පොඩි ප්‍රැක්ටිකල් එකක්. අපි කරන්නේ මේ විදිහට. හරි. අපි කරනවා අපිට දීලා තියෙනවා විභවමාන කම්බිය මම මේක මෙහෙම අදින්නම්. ඒක ලේසි. හරි. ගොඩක් අදින්න ඕනේ නැහැ. ඔන්න ඔය විදිහට වම් පැත්තේ හිදෙසට සම්බන්ධ කරලා තියෙන එක ප්‍රතිරෝධයක්. මේක දකුණු පැත්තේ හිදෙස. දකුණු පැත්තේ හිදෙසට අපි සම්බන්ධ කරන්නේ අර ප්‍රතිරෝධ අනිත් ප්‍රතිරෝධය. එකල කියන්නේ අර ප්‍රතිරෝධ පෙට්ටිය සම්බන්ධ කරනවා. මේක තමයි අපි ගන්න මීටර් සේතු කම්බිය. අපි කරන්නේ ඉස්සර වෙලාවම අපි කරන්නේ මෙතන මම ගන්නම් R1 කියලා. මේ ප්‍රතිරෝධය අපි ගත්ත R2 කියලා. R හා R2 මේ පැත්තෙන් ඔහොම තියලා අපි මේ ගැලොනෝමීටරය අපි සන්තුලනය කරනවා. ගැලොනෝමීටරේ සන්තුලනය කරනවා. එතකොට අපිට මෙතෙන්දී ලැබිච්ච දිග අපි හිතමු L1 කියලා. හරි. සන්තුලනය වෙලා තියෙන්නේ B ලක්ෂයේදී. B ලක්ෂයේදී සන්තුලන දිග මම ගන්නවා L1 කියලා. අපි නිකන් අපි හිතමු මෙතන සන්තුලන දිග සෙන්ටිමීටර් 35යි කියලා. මේ සන්තුලන දිග සෙන්ටිමීටර් 35යි. හරි. ඊට පස්සේ දැන් අපිට දැන් අපි ඊට පස්සේ අපි කරන්නේ මේ දෙක මාරු කරනවා. වම් හිදෙසේ තිබ්බ එක දකුණු හිදෙසට දානවා R1 ප්‍රතිරෝධය දකුණු හිදෙසට දාලා R1 ප්‍රතිරෝධය දානවා වම් හිදෙසට. හරි. ඒකෙල්ල අපි ගැලොනෝමීටරේ සන්තුලනය කරනවා. මේවත් තියෙනවා හොඳේ. හරි. දැන් ආපෞතරයක් ගැලොනෝමීටරේ සන්තුලනය කරනවා. දැන් අපි කරේ මොකද්ද? වම් පැත්තේ තිබිච්ච ප්‍රතිරෝධය දකුණට දානවා දකුණු පැත්තේ තිබිච්ච ප්‍රතිරෝධය වමට දානවා. ඔය විදිහට. දැන් මෙතන ප්‍රතිරෝධය R2 මෙතන ප්‍රතිරෝධය R1 දැන් ගැලොනෝමීටරේ සන්තුලනය වෙනවා. ගැලොනෝමීටරේ සන්තුලනය වෙලා තියෙනවා කියලා අපි හිතමු මේ පැත්තේ. අපි දන්නවනේ මෙහාට එන්න ඕනේ නේද? දැන් මේ සන්තුලන දිග මම ගන්නම් L2 කියලා. මේ දිග L2 කියලා අපි ගන්නවා. එතකොට එන්නේ 100 මෙතන අපි හිත දැන් මෙතන තියෙන L2 කියලා මෙතන එහෙම නෙවෙයි L2 කියලා ගන්නෙ. මේ දිග ගන්නවා L2 කියලා. එතකොට මෙතන සෙන්ටිමීටර් 35 නම් සමහර වෙලාවට මේ දිග ප්‍රමාණය සෙන්ටිමීටර් 37ක් වෙන්න පුළුවන්. 35 නම් අපි හිතමු මෙතන දුර සෙන්ටිමීටර් 37යි කියලා. 37යි කියලා කියන්නේ අපි මෙතනින් කියවන පාඨාංකය වෙන්නේ එතකොට කීය දෙන්නේ 63 නේ. මෙතන අපි කියවනවා සෙන්ටිමීටර් 63යි. බිඳුවේ ඉඳන් කියවුවොත් සෙන්ටිමීටර් 63යි. නමුත් මේ 63 නෙවෙයි අපි ගන්න L2 කියලා. මෙන්න මේ 37. ඒකල අපි කරන්නේ අපිට මේ සන්තුලනය වෙච්ච දිග සාමාන්‍ය දිග අපි ගන්න. හරි R1 පැත්තේ සන්තුලනය වෙලා තියෙන සාමාන්‍ය දිග ගන්න. සාමාන්‍ය දිග කියලා කියන්නේ L1 දාන L2 බෙදීම 2. ඒකට මේකෙන් ගත්තොත් එහෙම 35 දාන 37 බෙදීම 2 වෙනවා. ඒතකොට එන්නේ 36ක් නේ. සෙන්ටිමීටර් 36. ඒතකොට අපි සන්තුලන ලක්ෂය හැටියට ගන්නේ 36. එතකොට 35 නෙවෙයි අපි ගන්නෙ සන්තුලන ලක්ෂය ලෙස ගන්න 36. අපි කරන්නේ ප්‍රතිරෝධ දෙක මාරු කරලා ඉවරලා එක් අවස්ථාවක ගන්නවා වම් පැත්තේ ඉඳන් සන්තුලන ලක්ෂයට තියෙන දුර ප්‍රමාණය L1 කියලා ගන්නවා. ඊට පස්සේ ප්‍රතිරෝධ දෙක මාරු කරලා දැන් R1 තියෙන දකුණු අත පැත්තේ අපි කරන්නේ B වලින් C වලින් දැන් සන්තුලන ලක්ෂයට තියෙන දිග ප්‍රමාණය හොයාගන්න. හරි. ඒ හොයාගෙන ඉවරලා ඒ දෙක එකට එකතු කරනවා. L1යි L2යි එකතු කරලා ඒකේ සාමාන්‍යය ගන්නවා. සාමාන්‍යය තමයි සන්තුලන ලක්ෂය හැටියට අපි ගන්න. සන්තුලන දිග හැටියට ගන්න මේ දිග. එතකොට අපි මේකෙන් අපි අදහස් කරන්නේ අපි දිගු කාලයක් තිස්සේ මේ උපකරණය පාවිච්චි කරලා තියෙනවා නම් අපි දන්නවා මේකේ ඒකාකාර බව නැති වෙනවා. එතකොට ඒකාකාර බව නැතිවීම අපිට මගහරවා ගන්න පුළුවන් මේ වගේ උපක්‍රමයක් අපිට යොදන්න. හරි. එතකොට මේවා අපි කියලා කියන්නේ මේ මීටර් සේතුවේ සිදුවන හරස්කඩ වර්ගඵලය වෙනස් වීම නිසා ඇතිවන දෝෂය මගහරවා ගැනීම සඳහා අපි යොදා ගන්න එක උපක්‍රමයක් තමයි මේ උපක්‍රමය. හරි. අපි ඕක හතරවෙනි කරුණ හැටියට ලියාගමු. ඔයගොල්ලෝ පහුගිය ප්‍රශ්න පත්‍ර ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍ර කරගෙන යන්න අවුරුදු 10ක 20ක විතර මේව ඕන තරම් දකින්න පුළුවන්. ඔය ප්‍රශ්නේ අවුරුදු 3න් 4න් අහනවා. අවුරුදු 3-4 සැරයක් අහනවා. එකම දේ අහන්න තියෙන්නේ වෙනස් කරන්න දෙයක් නැහැ. ඌවමයි අහන්නේ. හරි. ඊට පස්සේ එහෙමනම් අපි හතරවෙනි කරුණට යමු. ලියා ගන්න. දිගු කලක් භාවිතයේදී
දිගු කලක් භාවිතයේදී කම්බියේ හරස්කඩෙහි ඒකාකාර බව නැතිව යයි. දිගු කලක් භාවිතයේදී කම්බියේ හරස්කඩෙහි ඒකාකාර බව නැතිව යයි. ආරම්භයේදී L1 දිග මැනගෙන සිම්පල් L1 දිග මැනගෙන R1 හා R2 ප්‍රතිරෝධ මාරු කර L1 දිග මැනගෙන R1 හා R2 ප්‍රතිරෝධ මාරු කර දකුණු පැත්තේ සිට L2 මැනගෙන ඒවායේ මධ්‍යණය ලබාගත් විට කම්බියේ හරස්කඩ නියත නොවීමෙන් ඇතිවන බලපෑම ඉවත් කළ හැකිය. මේ මධ්‍යණය ලබාගත් විට කම්බියේ හරස්කඩ නියත නොවීමෙන් ඇතිවන බලපෑම ඉවත් කළ හැකිය. දැන් අනිත් කරුණ තමයි දැන් මේකේ අපි ගත්තා මෙන්න මේ විදිහට ගොඩට පේනවා ඇති මේ මැංගනීස් කම්බිය පාස් වෙලා තියෙන්නේ මේ තඹ පතුරට. මේ ඒහා සීලක්ෂ වලට ඊයන් වලින් පාස් වෙලා තියෙන්නේ. ඊයන් දාලා පාස් වෙලා තියෙන්නේ මේ පැත්තයි මේ පැත්තයි. එතකොට අපි L1 කියන දිග ගත්තට මේ පාස්වපු ඊයන් වල දිගත් මෙතෙන්ට එකතු වෙන්න ඕනේ. මේ දිගට එකතු වෙන්න ඕනේ. ඒ වගේම තමයි මේකේ දාලා තියෙන මේ ඊයන් වලත් තියෙනවා යම්කිසි ප්‍රතිරෝධයක්. එතකොට ওই ප්‍රතිරෝධයත් මේකට එකතු වෙන්න ඕනේ. හරි අපි ප්‍රතිරෝධයක් අපි දක්වන්නේ දිගකින්. එතකොට ඔයගොල්ලන්ට පේනවා මේ දිග ඉතා කුඩායි. නමුත් දිග කුඩා වුණාට අපිට පේනවා යම්කිසි ප්‍රතිරෝධය යම්කිසි මේ දෙපැත්තේ දෙකලවරේ යම්කිසි ප්‍රතිරෝධාගයක් තියෙනවා. ඉතින් ওই ප්‍රතිරෝධය ඒ කෙලවරේ ප්‍රතිරෝධය අපි E1 හැටියට ගන්නවා. ඒකලක මේක දිගක් හැටියට ගන්නෙ. E1 කියලා කියන්නේ දිග සෙන්ටිමීටර වලින් අපි ගන්නෙ. මෙතන පාස්සලා තියෙන මේ E1 නිසා ඇති වෙන ප්‍රතිරෝධය අපි ගන්නවා E2 කියලා. මෙන්න මේ E1 හා මේ E2 අපි හඳුන්වනවා ආන්ත දෝෂයන් කියලා. මේ දෙක අපි හඳුන්වන්නේ ආන්ත දෝෂ. මේ දෙක අපි හඳුන්වන E1 හා E2 කියන ආන්ත දෝෂයන්. ඉතින් අපි මේ ආන්ත දෝෂයන් අපි හොයා ගන්න ඕනේ. මේ හොයාගන්නත් තියෙන පරීක්ෂණාත්මක ක්‍රමයක්. ඊට වඩා ලේසි මෙහෙම අපි දන්නවා මේ එතන ඇති කරන ප්‍රතිරෝධය මේ ඊයම් පැස්සීම නිසා ඇති වෙන ප්‍රතිරෝධය ඉතාමත් කුඩා අගයක් ලැබෙන්නේ. දැන් මෙතන අගය සෙන්ටිමීටර් අපි හිතමු 35ක් කියලා ගත්තන් පස්සේ සෙන්ටිමීටර් 35ක් කියලා අපි හිතමු. මෙතන සෙන්ටිමීටර් 35 නම් මෙතන සෙන්ටිමීටර් 65ක් වගේ අගයක් එන්නේ නේ. 65යි 35යි 35යි 100ක් එනවා. එතකොට මෙතන ඊයම් පැස්සීම නිසා ඇතිවන දෝෂය එන්න පුළුවන් වෙන්නේ සෙන්ටිමීටර් 0.1ක් වගේ අගයක්. හරි. එතකොට මේ මෙතනත් 0.1ක් වගේ අගයක් එන්නේ. එතකොට මේ
සෙන්ටිමීටර් 35ත් එක්ක සංසන්දනය කරනකොට මේ 0.1 කියන එක මේ 65ත් එක්ක සංසන්දනය කරනකොට මේ 0.1 කියන එක අපිට නොසලකා හරින්න පුළුවන්. මේ දිගත් එක්ක සංසන්දනය කරලා මේ 35 65 වගේ තියෙනකොට. එතකොට දැන් අපි හිතමු හදිසියෙවත් අපිට මේ අගය මෙතන මේ අගය අපිට ලැබිලා තියෙන සෙන්ටිමීටර් 5ක් වගේ අගයක් කියලා. මෙතන සෙන්ටිමීටර් 5ක් වගේ අගයක් ආවොත් එහෙම මෙතන මේ සෙන්ටිමීටර් 0.1 කියන එක අපිට නොසලකා හරින්න බැරි වෙනවා. මොකද මේක කුඩා දිගක්. මේ සෙන්ටිමීටර් 5 කියන එක කුඩා දිගක් වෙනවා. ඒතකොට ඒක අපිට අනිවාර්යයෙන්ම එකතු කරන්න වෙනවා මේක. ඒ නිසා අපිට ආන්ත දෝෂය නොසලකා හරින්න පුළුවන් මේ L1 සහ 100 ඍණ L1 කියන එක අගයන් විශාල අගයන් වුණොත්. මේ කුඩා අගයන් නොවේ. මේ අගයන් ටික විශාල අගයන් වුණොත් අපිට පුළුවන් මේ සෙන්ටිමීටර් අපි හිතමු මේක සෙන්ටිමීටර් 1ක් කියලා. ආන්ත දෝෂය සෙන්ටිමීටර් 1ක් ආවොත් මේ සෙන්ටිමීටර් 5යි මේ සෙන්ටිමීටර් 1යි අපි සැලකුවොත් එහෙම මේ සෙන්ටිමීටර් 5ත් එක්ක සංසන්දනය කරනකොට මේ එක නොසලකා හරින්න බෑ අපිට. ඒතකොට 5යි 1යි 6ක් කියලා අපිට ගන්න වෙනවා. ඒ නිසා අපි බොහෝ වෙලාවට මේ ආන්ත අපි ඒකල කියන්නේ මේ සන්තුලනය වන ලක්ෂය අපි ගන්නේ සාමාන්‍ය මේක මීටර් සේතුවේ මීටර් කම්බිය නම් මේක C කියන කම්බිය නම් සෙන්ටිමීටර් 30යි සෙන්ටිමීටර් 70යි සෙන්ටිමීටර් 30යි සෙන්ටිමීටර් 70යි අතර පරාසයක මේ සන්තුලන ලක්ෂය අපිට ලැබෙනවා නම් සන්තුලන ලක්ෂය ලැබෙනවා නම් අපිට පුළුවන් මෙතන ආන්ත දෝෂය නොසලකා හරින්න. මෙන්න මේ අගේ පරාසය තුල 30 සහ 70 අතර අපිට සන්තුලන ලක්ෂය අපිට ලැබුණොත් අපිට පුළුවන් මේ ආන්ත දෝෂය නොසලකා හරින්න. නමුත් මේ වගේ අපි අර ඉස්සර වෙලා ගත්තා වගේ ඉතා මෙහෙම කුඩා අගයක් ආවොත් එහෙම සෙන්ටිමීටර් 5ක් වගේ තැනක සන්තුලනය වෙනවා නම් මෙතන ඉඳන් හරි අන්න ඒ වගේ අගයකදී අපිට මේ අගය මේ ආන්ත දෝෂාගය අපිට නොසලකා හරින්න බෑ. හරි. ඒ නිසා අපි පුළුවන් තරම් අපි ගන්න ඕනේ සෙන්ටිමීටර් 30 සහ සෙන්ටිමීටර් 70 අතර පරාසය තුල පරාසය අතරතුර මේ සන්තුලන ලක්ෂය වෙන පරිදි අපි R1 හා R2 අපි තෝරා ගන්න වෙනවා. අපි උකත් අපි සටහන් කරගමු ඊළඟ කරුණ හැටියට කීවෙනි එකද පස්වෙනි එක. පස්වෙනි කරුණ. එලියා ගන්න වේදියට කම්බිය තඹ පතුරු වලට පෑස්සීමේදී කම්බිය තඹ පතුරු වලට පෑස්සීමේදී කම්බිය තඹ පතුරු වලට පෑස්සීමේදී එහි දෙකලවරට ඊයම් එකතු වේ. දෙකලවරට ඊයම් එකතු වේ. ඉන් නැතිවන ප්‍රතිරෝධය කම්බියේ ඊනම් දිගකින් ඇතිවන ප්‍රතිරෝධයට සමාන වේ. ඊනම් දිගකින් ඇතිවන ප්‍රතිරෝධයට සමාන වේ. ප්‍රතිරෝධයට සමාන වේ. මේ ආන්ත දෝෂය නම් වේ. මෙය ආන්ත දෝෂය නම් වේ. ආන්ත දෝෂය නම් වේ. සන්තුලන දිග සෙන්ටිමීටර් 30 හා සෙන්ටිමීටර් 70. සන්තුලන දිග සෙන්ටිමීටර් 30 සහ සෙන්ටිමීටර් 70 පරාසයේ පවතින විට
පරාසය පවතින විට ආන්ත දෝෂය නොසලකා හැරිය හැක. ආන්ත දෝෂය නොසලකා හැරිය හැක. ආන්ත දෝෂය නොසලකා හැරිය හැක. තවත් කරුණක් තියෙනවා. 6 වෙනි කරුණ හැටියට අපි මේකයි ගන්නෙ. දැන් සාමාන්‍යයෙන් අපි අර ගන්නා ප්‍රතිරෝධ දෙක. මේක R1 මේක තමයි R2 ප්‍රතිරෝධය. මේක R1 මෙයා එනවා R2. ඔය ප්‍රතිරෝධ දෙක ආසන්න වශයෙන් සමාන අගයක්. ආසන්න වශයෙන් සමාන නම් මෙන්න මෙතන මේ දෙපැත්තේ ඇති වෙන ඔය දිගවල් දෙක ආසන්න වශයෙන් සමානයි. අපි හිතමු මෙයා ඕම් 50යි මෙයාත් ඕම් 50යි කියලා. ඕම් 50 නම් මෙයා මෙතන සෙන්ටිමීටර් 50යි මේ සන්තුලන දිග. මෙතනත් 50 වෙනවා. දැන් අපි හිතමු මෙතන ප්‍රතිරෝධය ආසන්න වශයෙන් සමානයි කියන එක මම ගන්නකො 40යි කියලා. 40 ආසන්න වශයෙන් සමාන අපි හිතමු 40යි කියලා. 40යි ඕම් මෙයා අපි හිතමු මෙතන ප්‍රතිරෝධය ඕම් 60ක් කියලා. ඕම් 60ක් මම ලේසියෙන් ගන්න පුළුවන් එන්න මම ගත්තේ. එතකොට මෙතන අපිට ලැබෙනවා මේ සන්තුලන දිග මෙතන සෙන්ටිමීටර් 40යි. මෙතන සෙන්ටිමීටර් 60ක් වගේ. එතකොට උගලන්න පේනවා ඇති ප්‍රතිරෝධ ආසන්න වශයෙන් සමාන වෙනකොට මේ සන්තුලන දිගවල් ආසන්න වශයෙන් සමානයි. එතකොට ආසන්න වශයෙන් සමාන වෙන විට අපිට පේනවා මේ සන්තුලන ලක්ෂය ලැබෙන්නේ අර සෙන්ටිමීටර් 50ට ආසන්න වන අගයන් වලදී. සෙන්ටිමීටර් 50 ලක්ෂයට එක්කෝ වම් පැත්තෙන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දකුණු පැත්තෙන් වෙන්න පුළුවන්. වම් පැත්තෙන් හරි දකුණු පැත්තෙන් හරි සෙන්ටිමීටර් 50ට ආසන්න ලක්ෂ්‍ය තමයි අපිට ලැබෙන්නේ. එතකොට අර මේ ලොකු දිගක් අපිට මැරෙන්නේ. එතකොට මැරෙන්නේ සෙන්ටිමීටර් 50ට ආසන්න අගයක් තියෙන දිගවල් තමයි මැරෙන්නේ. එතකොට අර ආන්ත දෝෂය නිසා ඇතිවන ඒ කියලා කියන්නේ අර EM නිසා EM මගින් පැසීම නිසා ඇතිවන ආන්ත දෝෂය අපිට නොසලකා හරින්න පුළුවන්. ඒ නිසා අපි මෙතෙන්දී අපි සාමාන්‍යයෙන් ගන්නකොට ප්‍රතිරෝධ දෙක සංසන්දනය කරනකොට හරි එහෙම නැත්නම් ප්‍රතිරෝධ නොදන්නා ප්‍රතිරෝධයක අගයක් හොයනකොට අපි ආසන්න වශයෙන් දන්නවා නම් මේ ප්‍රතිරෝධයේ අගය අපි අර නොදන්නා ප්‍රතිරෝධයට ගන්නෙ අර නොදන්නා ප්‍රතිරෝධයට ආසන්න සමාන ප්‍රතිරෝධයක්. එතකොට අපිට සන්තුලන ලක්ෂය ලැබෙන්නේ සෙන්ටිමීටර් 50ට ආසන්නයෙන්. එතකොට මනින දිග වැඩි. මනින දිග වැඩි වෙන නිසා අර ආන්ත දෝෂය අපිට නොසලකා හරින්න පුළුවන් දෙකලවරේ ඇති වෙන. ඒ වගේම තමයි වැඩි දිගක් මන්නකොට සිදුවන ප්‍රතිශත දෝෂය අඩු වගයක් ගන්න. ප්‍රතිශත දෝෂය අඩු. හරි. දිග මන්නකොට ප්‍රතිශත දෝෂය වැඩි. ඔයගොල්ලෝ දන්නා මීටර රූල් එකෙන් මන්නකොට 100ට එකකට වඩා අඩු දෝෂයකින් යුක්තව ප්‍රතිශත දෝෂයකින් යුක්තව මනින්න නම් මීටර රූල් එකෙන් මනිනවා නම් අනිවාර්යයෙන්ම සෙන්ටිමීටර් 10ට වඩා වැඩි වෙන්න ඕනේ. සෙන්ටිමීටර් 10ට වඩා වැඩි දුරවල් මන්නකොට ප්‍රතිශත දෝෂය 100ට එකකට වඩා අඩුයි. 100ට එකකට වඩා අඩු වගයක් ගන්නවා ප්‍රතිශත දෝෂය. එතකොට මේ මිනුම් උපකරණය හොඳයි මිනුම හොඳයි. හොඳ මිනුම. ඒ කියලා කියන්නේ සෙන්ටිමීටර් 10ට වඩා වැඩි අගයක් ගන්නවනේ දැන් මේ ආසන්න වශයෙන් සෙන්ටිමීටර් 50ක් කියලා කියන්නේ. ගොඩක් ප්‍රතිශත දෝෂය ගොඩක් අඩුයි. දැන් අපි හිතමු අපි මනින මීටර රූල් එකෙන් අපි දන්නවා අපිට මනින්න පුළුවන් අපි හිතමු අපි සෙන්ටිමීටර් 40ක දිගක් මැන්න කියලා. අපි ප්‍රතිශත දෝෂයක් හොයමු බලන්න. අපි හිතමු සෙන්ටිමීටර් 40ක දිගක් මැන්න. සෙන්ටිමීටර් 40 දිගට අදාළ භාගික ප්‍රතිශත දෝෂය අපෙන් කොච්චරද කියලා ඇහුවොත් අපි ගන්න මේ විදිහට ප්‍රතිශත දෝෂය සමාන වෙනවා කුඩාම මිනුම බෙදීම මිනුමේ අගය වරක් 100ය. දැන් මෙයාගේ කුඩාම මිනුම වෙන්නේ මිලිමීටර 1. මෙයාගේ කුඩාම මිනුම වෙන්නේ මිලිමීටර 1යි අපි මීටර රූල් එකෙන් මන්නකොට. දැන් මිනුමේ අගය අපි හිතමු සෙන්ටිමීටර 40ක් කියලා.
සෙන්ටිමීටර් 40 නම් මිලිමීටර නම් 400ක් එන්නේ. ඕක වැඩි කරනවා 100. එතකොට මිලිමීටර කැපිලා ගියා මෙතන 30 ඒවා 4යි. එතකොට එන්නේ 0.25. 0.25ක් එන්නේ මේ ප්‍රතිශතයක් හැටියට. අපි හිතමු මෙයාගේ අගය සෙන්ටිමීටර් 8ක් වගේ අගයක් කියලා. අපි හිතමු මේ මෙතන ගැලනෝමීටරයේ පාඨාංකය අපට ලැබුණේ මෙන්න මේ වගේ තැනක කියලා සෙන්ටිමීටර් 8ක් කියලා හිතන්න. සෙන්ටිමීටර් 8කින් ලැබුණා කියලා හිතන්න. අපි බලමු ඒකේ භාගික දෝෂය කොච්චරද කියලා. ප්‍රතිශත දෝෂය sorry. ප්‍රතිශත දෝෂය. දැන් ප්‍රතිශත දෝෂය හොයන්න ඕනේ. ප්‍රතිශත දෝෂය සමානයි මීටර රූලයේ කුඩාම බිඳුම මිලිමීටර 8යි. එතකොට අපි මැන්න දිග ප්‍රමාණය මං කියවා සෙන්ටිමීටර 8ක් කියලා. එතකොට එනවා මිලිමීටර නම් 80යි. වරක් 100යි. හරි මිලිමීටර කැපිලා ගියා. බිඳුවට බිඳුව කැපිලා ගියා. දෙවරක් 5යි. දෙවරක් 4යි. එතකොට 5 4ෙන් බෙදපුවම 1.25යි. 100ට 1.25යි. එතකොට මේක හොඳ නැහැ මේ බිඳුව. සෙන්ටිමීටර් 8ක් කියලා කියනකොට ප්‍රතිශත දෝෂය 1.25ක් වෙනවා. අපි සාමාන්‍ය බිඳුම් උපකරණයක ප්‍රතිශත දෝෂය 100ට 1කට වඩා අඩු වෙන්න ඕනේ. එතකොට තමයි අපි ගන්නේ ඒ බිඳුම් උපකරණය හොඳයි කියලා. එතකොට මේක හොඳ නැහැ. අපි එහෙනම් බිඳුම ගන්නවා නම් අනිවාර්යයෙන්ම සෙන්ටිමීටර් 10ට වඩා වැඩි දිගකින් අපට සන්තුලන පාඨාංකය ලැබෙනවා නම් හොඳයි. නමුත් සෙන්ටිමීටර් 50ක් වගේ අගයක් තියෙනවා නම් සන්තුලන දිග ප්‍රමාණය සෙන්ටිමීටර් 50කට ආසන්න අගයක් තියෙන එකක් ලැබෙනවා නම් අපට පේනවා මෙතන දිගමැනීමේදී සිදුවන දෝෂයත් අඩුයි. ඒ වගේම තමයි අර දෙකලවර ඇති වන ආන්ත දෝෂත් අපට නොසලකා හැරිය යුතුයි. ඊයක ඊදක අපට නොසලකා හරින්න පුළුවන්. මම හිතන්නේ ඔක තේරෙන්නේ නැති. අපි ගමු එහෙමනම් මේ විදිහට කිවෙන එක 6 වෙනි එකනේ. 6 R1 හා R2 ආසන්න ලෙස සමාන වූ විට සන්තුලන ලක්ෂය කම්බියේ මැදට වන්නට ලැබේ. සන්තුලන ලක්ෂය කම්බියේ මැදට වන්නට ලැබේ. එවිට ආන්ත දෝෂය නිසා ඇතිවන බලපෑම ඉවත් වේ. එවිට ආන්ත දෝෂය නිසා ඇතිවන බලපෑම ඉවත් වේ. එවිට ආන්ත දෝෂය නිසා ඇතිවන බලපෑම ඉවත් වේ. මනින ප්‍රතිරෝධය සඳහා වඩාත් නිවැරදි අගයක් ලබා දේ. මනින ප්‍රතිරෝධය සඳහා වඩාත් නිවැරදි අගයක් ලබා දේ. එවිට ආන්ත දෝෂය නිසා ඇතිවන බලපෑම ඉවත් වේ. මනින ප්‍රතිරෝධය සඳහා වඩාත් නිවැරදි අගයක් ලබා දේ. දිග මැනීමේ දෝෂයද අවම වේ. දිග මැනීමේ දෝෂයද අවම වේ. දිග මැනීමේ දෝෂයද අවම වේ. අනිත් එක තමයි දැන් තමත් එකක් අපි හිතමු අපි කුඩා ප්‍රතිරෝධයක් බන්නවා කියලා. අපි හිතමු කුඩා ප්‍රතිරෝධයක් අපි මනින්න යනවා. අපි හිතමු ඕම් එකක වගේ ප්‍රතිරෝධයක් මනින්න යනවා කියලා. අපි නොදන්නා ප්‍රතිරෝධය වෙන්නේ ඕම් එකක වගේ අගයක්. හිතමු මේක ඕම් එකයි කියලා. මේක ඕම් එකයි.
එතකොට ඕම් එක වුණු කුඩා ප්‍රතිරෝධයක් වගේ අගයක් අපි මෙතන අපි ගන්නවා නම් මෙතන තියෙන ඕගොල්ලන්ට කියවා මේකේ තියෙනත් එහෙම තඹපතුරු. මේකේ තඹපතුරු තියෙනවා මෙතන ඊයම් තියෙනවා. එතකොට අපි මනින ප්‍රතිරෝධයේ අගය අපි මොකක් හරි කොහොම හරි අපි R2 ආසන්න වශයෙන් ඕම් එකකට ආසන්න 1.5ක් වගේ අපි අගයක් තියාගෙන ඉවරලා අපි මේකේ අපි යම්කිසි මිනුමක් ගත්තා කියලා. මෙතන 1.5 වෙලා අපි මිනුමක් ගත්තා. දැන් මිනුමක් ගත්තට මේකේ වැඩක් නැහැ. මොකද මේකේ තියෙන තඹපතුරු වල ප්‍රතිරෝධයත් ඕම් එකක් වෙන්න පුළුවන්. තඹපතුරු වලට තියෙන ප්‍රතිරෝධයක්. එතකොට මේ ඊයන් වල ප්‍රතිරෝධය 0.5ක් වගේ අගයක් වෙන්න පුළුවන්. එතකොට ඕකක් තියෙනවා මේ පැත්තෙත් තියෙනවා. ඕක 0.5යි. මෙතන මේ අගය ඕම් 1යි. මෙතනත් 0.5ක් වගේ. එතකොට ඕගොල්ලන්ට පේනවා ඇති අපි මෙතන 1.5ක් දාගෙන අපි මෙතන සම්තුලන දිගවල් අරගෙන මෙයා ගණනය කළා ඕම් එක කියලා උත්තරේ ගත්තට මේ ඕම් එක කියන උත්තරේ වැරදි උත්තරය. මොකද හේතුව තමයි මේ ඕම් එකට මෙතන මේ R එක කියන ප්‍රතිරෝධය මේ කියන්නේ ඕම් එක නම් ඒකට ඒ ඕම් එකේ අගයට එකතු වෙනවා මෙන්න මේ අගයට. එතකොට අපි ගණනය කරලා ගන්නේ මේ අගේ නෙමෙයි. ඊට වඩා මේ වැඩි අගයක් තියෙනවා. එතකොට අපි මේ උත්තරේ එක කියලා ගත්තට ඒකට එකතු වෙනවා මේ තඹපතුරු වල ප්‍රතිරෝධය. ඒ වගේම මේ ඊයන් වල ප්‍රතිරෝධයක් එනවා පාස්සන්න ගත්තා. ඒ නිසා අපි බොහෝ වෙලාවට අපි මේ කුඩා ප්‍රතිරෝධ සංසන්දනය කිරීමට හරි එහෙම නැත්නම් කුඩා ප්‍රතිරෝධයක අගය සෙවීම සඳහා හරි අපි මේ මීටර් හේතුව පාවිච්චි කරන්නේ නැහැ. ඒකට හේතුව තමයි තඹපතුරු වල ප්‍රතිරෝධය සහ මෙන්න මේ ඊයන් වල ප්‍රතිරෝධය අපට නොසලකා හරින්න බෑ. මොකද මෙයා කුඩා ප්‍රතිරෝධය ඒ කුඩා ප්‍රතිරෝධයට ආසන්න වශයෙන් සමාන ප්‍රතිරෝධ තමයි තියෙන්නේ තඹපතුරු වල සහ ඊයන් වල. ඒ නිසා අපි පාවිච්චි කරන්නේ නැහැ කුඩා ප්‍රතිරෝධ වැඩිම සඳහා මේ මීටර් හේතුව අපි භාවිත කරන්නේ නැහැ. අපි ඔකට ලියා ගමු. ඕම් එකක් පමණ වන ඕම් එකක් පමණ කුඩා ප්‍රතිරෝධ මැනීමේදී ආන්ත දෝෂය සහ තඹපතුරු සම්බන්ධක කම්බිවල ප්‍රතිරෝධයන් නොසලකා හැරිය නොහැක. ඕම් එකක් පමණ වන කුඩා ප්‍රතිරෝධ මැනීමේදී ආන්ත දෝෂය සහ තඹපතුරු සම්බන්ධක කම්බිවල ඒ ඔක්කොම එකට මේ වෙනස කුඩා ප්‍රතිරෝධ මැනීමේදී ආන්ත දෝෂය සහ තඹපතුරු සම්බන්ධක කම්බිවල ප්‍රතිරෝධයන් නොසලකා හැරිය නොහැක. මේ නිසා කුඩා ප්‍රතිරෝධ සෙවීමට මේවා නොගැලපේ. මේ නිසා කුඩා ප්‍රතිරෝධ සෙවීමට නොගැලපේ. ඒ වගේම තමයි මේ අපි විදිහට අපි ගැල්වනෝමීටරේ සම්බන්ධ කරලා තියෙන මේ උඩ අර මැද තියෙන තනි තඹපතුරට මෙතන ගැල්වනෝමීටරේ මෙහෙම සම්බන්ධ කරලා ওই ගැල්වනෝමීටරයත් එක්ක
සම්බන්ධ කරලා තියෙනවා විශාල මේ ප්‍රතිරෝධයක් මේ විදිහේ විශාල ප්‍රතිරෝධයක් අගේ විශාල ප්‍රතිරෝධයක් ඒකල මේ ප්‍රතිරෝධයට සම්බන්ධ කරලා තියෙනවා සමාන්තරගතව මෙන්න මේ විදිහේ සමාන්තරගතව ස්විච් එක සම්බන්ධ කරලා තියෙනවා. ඒකට මේවා මෙහෙම එන්නේ මේක මම ලොක් කරලා ඇන්දොත් කොහොම නෙන්නේ නේද? කොහොම මෙයා මෙහෙම ගිහෙල්ලා ඔක්කොම මෙහෙම කම්බිය මෙහෙම සම්බන්ධ වෙලා තියෙනවානේ. ඔක්කොම ඕනේ මේ කළා මේකට ප්‍රතිරෝධය ප්‍රතිරෝධ සම්බන්ධයි මෙතෙන්ද මෙයා ප්‍රතිරෝධය සම්බන්ධයි. ඔය විදිහට ගැලනෝමීටරේ මේකට සර්පණ ස්පර්ශකේ සම්බන්ධ වෙලා තියෙනවා. මෙතන තියෙන විශාල ප්‍රතිරෝධයක්. ඒකට හේතුව තමයි මේ ගැලනෝමීටරේ කියන එක ඉතා සංවේදී උපකරණයක්. මේකේ විශාල ධාරාවක් ගියොත් මේ ගැලනෝමීටරේ පිච්චෙනවා. මේ ගැලනෝමීටරේ පිච්චෙනවා. දැන් සමහර වෙලාවට අපි මේ සර්පණ ස්පර්ශකේ අපි හරියටම මේ සන්තුලනය වන ස්ථානයේ තියන්නේ සමහර වෙලාවට මේ කෙළවරේ හරි මේ කෙළවරේ හරි තියලා තිබ්බොත් එහෙම එකවර විශාල ධාරාවක් යන්න පුළුවන් ගැලනෝමීටරේ හරහා. ශනිකව ගැලනෝමීටරේ හරහා විශාල ධාරාවක් යන්න පුළුවන් මේ දෙකලවර ආසන්නයේ තියෙනකොට. එහෙම තිබ්බොත් එහෙම වෙන්නේ ගැලනෝමීටරේ පිච්චිලා යනවා. ඉතින් මේ පිච්චිලා යන එක වළක්වන්න අපි කරන්නේ මෙතන විශාල ප්‍රතිරෝධයක් දාලා තියෙනවා. අපි සන්තුලන ලක්ෂය අපි ලබා ගන්නකොට අපි මුලින්ම කරන්නේ මේ ස්විච් එක ඕෆ් කරනවා. මේ සමාන්තරගතව සම්බන්ධ කරලා තියෙන ස්විච් එක ඕෆ් කරලා තියලා ඒකල කියන්නේ මේක හරහා දැන් ධාරාවක් යන්නේ නැහැනේ. එතකොට විශාල ප්‍රතිරෝධය හරහා තමයි මුලින්ම ධාරාව ගමන් කරන්නේ. එතකොට ගැලනෝමීටරයේ හරහා තියෙන ප්‍රතිරෝධය වැඩි නිසා කුඩා ධාරාවක් ගමන් කරන්නේ ගැලනෝමීටරය එතකොට ආරක්ෂිතයි. ඒකල අපි දල සන්තුලන ලක්ෂයක් ලබා ගන්නවා. මෙතනින් යම්කිසි කුඩා ධාරාවක් යනවා. විශාල ප්‍රතිරෝධය තිබුණාට කුඩා ධාරාවක් ගමන් කරනවා. කුඩා ධාරාවක් ගමන් කරනකොට අපි කරන්නේ මේකේ යන්නේ මේක මෙහෙම සම්බන්ධ කරලා නැහැ. මේ ප්‍රතිරෝධය මෙහෙම මේ ස්විච් එක දාලා නැහැ. ස්විච් එක දාලා නැතුව අපි මෙයාව මේ දල සන්තුලන ලක්ෂයක් ලබා ගන්න ගැලනෝමීටරය තුලින් එතකොට අපි හිතමු මෙතන අපිට ලැබුණේ නිකන් මම ගන්නම් සෙන්ටිමීටර් 42යි කියලා. අපිට දල සන්තුලන ලක්ෂයක් ලැබුණා සෙන්ටිමීටර් 42ක. ඊට පස්සේ අපි කරන්නේ ස්විච් එක ඕන් කරනවා. ඊට පස්සේ අපි ස්විච් එක ඕන් කරනවා දල සන්තුලන ලක්ෂය ලබාගෙන. ඊට පස්සේ දැන් යන්නේ මේ ප්‍රතිරෝධය හරහා දැන් ධාරාව යන්නේ නැහැ. දැන් යන්නේ මෙන්න මේ ස්විච් එක හරහා ධාරාව යනවා. මොකද මේක අපි දන්නවා මේ ප්‍රතිරෝධයක් හරහා ධාරාවක් ගමන් කරනවට වඩා එයා කැමති එයාට මේ බාධකයක් නැති ස්ථානයක් කරහා මේ ගලාගෙන යන්න. ඒ නිසා එයා කරන්නේ අර ස්විච් එක හරහා තමයි ධාරාව ගලාගෙන යන්නේ ප්‍රතිරෝධය හරහා ගලාගෙන යන්නේ නැහැ. එතකොට එතකොට දැන් අපි අර ඉස්සර වෙලා දල වශයෙන් සන්තුලන ලක්ෂය ගත්තට දල වශයෙන් සන්තුලනයේ ඉස්සර වෙලා අපිට දල සන්තුලන ලක්ෂය ලැබෙන්නේ නමුත් මේකේ ස්විච් එක හරහා ධාරාව ගමන් කරනකොට ඕක පොඩ්ඩක් මෙයාගේ සන්තුලන ලක්ෂය අපිට බිඳුවේ නැතුව මේ වගේ තැනක පෙනේ. ওই වගේ හරි මේ පැත්තේ හරි තියෙන්න පුළුවන්. ඊට පස්සේ අපි කරන්නේ නැවතත් මෙයාව මේ සර්පණ ස්පර්ශකේ පොඩ්ඩක් එහාට මෙහාට කරලා එක්කෝ වම් පැත්තට හරි දකුණු පැත්තට හරි පොඩ්ඩක් සියුම් සීරු මාරුවක් කරලා අපි නිතාම නිවැරදිව සන්තුලන ලක්ෂය ගන්නවා. එහෙනම් අපි මුලින්ම කරන්නේ මේ විදිහේ ගැලනෝමීටරයේ ආරක්ෂාව සඳහා අපි විශාල ප්‍රතිරෝධයක් ගැලනෝමීටරයත් එක්ක ශ්‍රේණිගතව සම්බන්ධ කළා. ඒ ශ්‍රේණිගත ප්‍රතිරෝධයට සමාන්තරගතව අපි ස්විච් එක සම්බන්ධ කරනවා. ඒ ස්විච් එක සම්බන්ධ කළා මුලින්ම අපි කරන්නේ ස්විච් එක ඕෆ් කරලා දල සන්තුලන ලක්ෂයක් ලබා ගන්නවා. දල සන්තුලන ලක්ෂයක් ලබාගෙන මේ දල එක ඊට පස්සේ අපි කරන්නේ ස්විච් එක ඔන් කරනවා. ස්විච් එක ඔන් කරලා ඉවරලා අපිට පුළුවන් ඊටම නිවැරදිම සන්තුලන ලක්ෂය ගන්න. දැන් ඉස්සර වෙලා අපිට ලැබුණා නම් 42 කියලා. ඊට පස්සේ අපිට ලැබෙන්න පුළුවන් නිවැරදිමගේ 42.5 කියලා. හරි ස්විච් එක හරහා ඒ කියන්නේ ස්විච් ඔන් කරපුවාට පස්සේ. ඒතකොට මේක තමයි නිවැරදි එක. හරි. ඒකට අපි ප්‍රතිරෝධයක් අපි දාන්නේ මේ ගැලනෝමීටරේ ආරක්ෂාව සඳහා. අපි ඔබ සටහන් කරගමු. සන්තුලන ලක්ෂ්‍ය ලැබීමට පෙර සන්තුලන ලක්ෂ්‍ය ලැබීමට පෙර සන්තුලන ලක්ෂ්‍ය ලැබීමට පෙර සන්තුලන ලක්ෂ්‍ය ලැබීමට පෙර ගැලනෝමීටරයෙන් විශාල ධාරාවක් ගලා යා හැකි නිසා ගැලනෝමීටරයේ විශාල ධාරාවක් ගලා යා හැකි නිසා ගලා යා හැකි නිසා
එහි ආරක්ෂාවට කිලෝ ඕම් එකක ප්‍රමාණය හරියටම කිලෝ ඕම් එක නෙවෙයි කිලෝ ඕම් එක සහ සාමාන්‍යයෙන් කිලෝ ඕම් 5 අතර ප්‍රතිරෝධයක් දාන්න ඔය වගේ එකක් ලියාගන්න මෙහෙම කිලෝ ඕම් එකක ප්‍රමාණයේ ප්‍රතිරෝධයක් ශ්‍රේණිගතව සම්බන්ධ කරයි ඕම් එක කිලෝ ඕම් එකක ප්‍රමාණය ප්‍රතිරෝධයක් ශ්‍රේණිගතව සම්බන්ධ කරයි සන්තුලන ලක්ෂයට සමීප වන විට ගැල්වනෝමීටරයේ ධාරාව කුඩා වන නිසා කලක ධාරාව කුඩා වන නිසා කිලෝ ඕම් එක ප්‍රතිරෝධය සමග සමාන්තරගතව ඇති කිලෝ ඕම් එක ප්‍රතිරෝධය සමග සමාන්තරගතව ඇති පේනු යතුර වසා කිලෝ ඕම් එක ප්‍රතිරෝධය ඉවත් කර නිවැරදි සන්තුලන ලක්ෂය ලබා ගනී. අනිත් එක තමයි මෙන්න මේ වගේ අපි ප්‍රතිරෝධ සංසන්දනය කරනකොට ඉතා විශාල ප්‍රතිරෝධ අපි ගන්නෙත් නෑ. දැන් අපි හිතමු කිලෝ ඕම් 10ක ප්‍රතිරෝධයක අගය අපිට හොයන්න ඕනේ කියලා. කිලෝ ඕම් 10ක වගේ ප්‍රතිරෝධයක අගය හොයන්න ගියොත් එහෙම මේක ඉතා විශාල ප්‍රතිරෝධයක්. ඒකට මේක හරහා ධාරාවක් ගමන් කරන්නේ නෑ. විශාල ප්‍රතිරෝධයක් ඉන්නේ. ඒකට අපි ගත්තන් පස්සේ එහෙම පරීක්ෂණ අසාර්ථකයි. ඒකට සන්තුලන ලක්ෂය ලබා ගන්න බෑ නේ. ධාරාවක් යන්නේ නෑනේ මේක හරහා. හරි ඒ නිසා අපි සාමාන්‍යයෙන් ඉතා විශාල ප්‍රතිරෝධ බැලීම සඳහා අපි මීටර් ශේප්ව භාවිත කරන්නේ නැහැ. කිලෝ ඕම් වෙන්න පුළුවන් මෙගා ඕම් ප්‍රමාණයේවා අපි පාවිච්චි කරන්නේ නැහැ මේවා මනින්න. ඒ කියන්නේ මෙගා ඕම් ප්‍රමාණයේ ප්‍රතිරෝධ බැලීම සඳහා අපි භාවිතා කරන්නේ නැහැ මීටර් ශේප්ව. හේතුව තමයි මෙගා ඕම් ප්‍රමාණයේ විශාල ප්‍රතිරෝධ හරහා ධාරාවක් ගමන් කරන්නේ නැහැ. ධාරාවක් ගමන් කරන්නේ නැති නිසා අපිට සන්තුලන ලක්ෂ ලබා ගන්නත් බැහැ. ඒකත් අපි ලියාගමු. මෙගා ඕම් ප්‍රමාණයේ එහෙම අපි ලියමු නේද? මෙගා ඕම් එහෙම නැත්නම් මේ ලියන්න පුළුවන් මෙගා ඕම් ප්‍රමාණය කියලා. මෙගා ඕම් ප්‍රමාණයේ විශාල ප්‍රතිරෝධ මැනීමේදී මෙගා ඕම් ප්‍රමාණයේ විශාල ප්‍රතිරෝධ මැනීමේදී ගලන ධාරාව ඉතා කුඩා නිසා සන්තුලන ලක්ෂ ලබා ගැනීම ඉතා අසීරු වේ.
මෙගා ඕම් ප්‍රමාණයේ විශාල ප්‍රතිරෝධ මැනීමේදී ගලන ධාරාව ඉතා කුඩා නිසා සන්තුලන ලක්ෂ ලබා ගැනීම ඉතා අසීරු වේ. ඒ වගේම තමයි මම මීට කලිනුත් කිව්වා මේ සන්තුලන ලක්ෂය නොලැබෙන්න හේතු දෙකක් තියෙනවා. එකක් තමයි මේ කම්බි බුරුල්ල තිබුණොත් එහෙම සන්තුලන ලක්ෂයක් ලැබෙන්නේ නැහැ. එකම පැත්තට මේ ගමන් කරන්නේ මේ දර්ශක කට්ට. ඒ වගේම තමයි මේ ප්‍රතිරෝධ අතර අනුපාතය ඉතා විශාල වීම. ඒ කියලා කියන්නේ එකක ප්‍රතිරෝධය මේ වෙන්න පුළුවන් ඉතා කුඩා අගයක්. අනිත් එකේ අගය ඉතා විශාල අගයක් ලැබුණොත් මෙගා ඕම් එකක අපි හිතමු මිලියෝම් ප්‍රමාණයේ ප්‍රතිරෝධයකුයි අනිත් පසට දානවා කිලෝ ඕම් ප්‍රමාණයක හරි එහෙම නැත්නම් මෙගා ඕම් ප්‍රමාණයේ ප්‍රතිරෝධයක්. එහෙම වුණොත් එහෙම සන්තුලන ලක්ෂ ලැබෙන්න බෑ. මේක මෙහෙම හිතන්නකො මම මේකෙම අඳින්නම්කො. මේක හිතනවා කියලා හිතන්න. මේ පැත්තට අපි දානවා කිලෝ ඕම් අපි හිතමු ඕම් 10ක් කියලා. මේ පැත්තට ඕම් 10ක් දාන්න. මේ පැත්තට දානවා කිලෝ ඕම් 10ක්. එතකොට මෙයාගේ ප්‍රතිරෝධය වගේ මෙයාගේ ප්‍රතිරෝධය 10000 මේ 10 නම් 1000 ගුණයක්නේ. මෙයාගේ 10000ක් නෙවෙන්නේ මෙයාගේ 10යි. එතකොට මෙයාට මෙයා කැපිලා යනවා. නිකන් අපි හිතමු අනුපාතය. එතකොට එන්නේ 1/1000යි අනුපාතය. 1/1000යි අනුපාතය නම් මෙතන අපි දන්නවා මෙතන මේ සන්තුලන ලක්ෂයක් ලැබෙන්න බෑ. මේක ගිහිල්ලා මෙහි තියෙන්නේ. හරියට මේ ලක්ෂයෙම තියෙන්නේ. එතකොට සන්තුලන ලක්ෂයක් අපිට පේන්නේ නැහැ නේ. 1/1000ක් කියලා කියන්නේ 1/1000ක් කියලා කියන්නේ එහෙනම් සන්තුලන ලක්ෂය ලැබෙන්න ඕනේ මෙයාගේ. අපි මේක මිලිමීටර් අපි 1000ක් නෙන්නේ නේ සෙන්ටිමීටර් මෙයාව 100ක් දිගයි කියලා කියන්නේ මිලිමීටර් 1000ක් එන මිලිමීටර් 1000යි දිග. ඒකට 1/1000 අනුපාතයට ගන්නකොට සන්තුලන ලක්ෂය තියෙන්නේ මිලිමීටර් 1. මිලිමීටර් 1 මෙහි තියෙන්නේ මෙතනම තියෙන්නේ. ඒකෝට ඕක අපිට ගන්න බෑනේ කීයටවත්. මේක අපිට කීයටවත් ගන්න බෑ. මේ වගේ පරතරය වැඩි වෙනකොට. මේ කියලා කියන්නේ ප්‍රතිරෝධ අතර අනුපාතය ඉතා විශාල අගයක් ගත්තොත් අපිට සන්තුලන ලක්ෂයක් කවදාවත් ගන්න බෑ. ඒ වගේම තමයි පරීක්ෂණය කරනකොට මේ බැක්ටීරියා බැස්සත් ඒකේ බලපෑමක් නැහැ බැටරිය. ප්‍රැක්ටිකල් එක කරේ බලපෑමක් ඇති වෙන්නේ නැහැ. අපි ඕක ලියාගමු 10 වෙනි එක සන්තුලන ලක්ෂයක් නොලැබීමට හේතු. රෝම ඉලක්කම් දාලා ලියාගමු. පළවෙනි එක සන්තුලන ලක්ෂයක් නොලැබීමට හේතු. පළවෙනි එක කම්බි බුරුල්ව පැවතීම. කම්බි බුරුල්ව පැවතීම. ඊළඟ කරුණ ප්‍රතිරෝධ අතර අනුපාතය ඉතා විශාල වේ. ප්‍රතිරෝධ අතර අනුපාතය ඉතා විශාල වේ. ඊළඟට 11 වෙනි කරුණ හැටියට ලියා ගන්න. පරීක්ෂණය කරන විට බැටරිය විසර්ජනය වුණා. බැටරිය බැහැලා ගියත් හරි. පරීක්ෂණය කරන විට බැටරිය විසර්ජනය වුවත් ඉන් බලපෑමක් ඇති නොවේ. බලපෑමක් ඇති නොවේ. බලපෑමක් ඇති නොවේ. ඕක තමයි අපිට කරුණු. මේකේ තව එක ප්‍රැක්ටිකල් එකක් තියෙනවා විස්තර කරන්න. මීටර් සේතුවක ආන්ත දෝෂයේ සෙවීම. එයා ගන්න මීටර් සේතුවක ආන්ත දෝෂයේ සෙවීම. ඒකල කියන්නේ අර දෙකලවරල් දෙකේ E1 සහ E2 අගේ අපෙන් අහන්නේ සෙවීම E1 හා E2.
අපි බලමු මේකේ කොහොමද කරන්න කියන එක. මේක පොඩි ප්‍රැක්ටිකල් එකක් හරි. මීටර් සේතුවක් අඳින්න. තමයි වම් පැත්ත. වම් පැත්තේ හිදස. මේ දකුණු පැත්තේ හිදස. උකටත් ප්‍රතිරෝධ දෙකක් සම්බන්ධ වෙලා තියෙනවා. මෙයා R1 ප්‍රතිරෝධය, මෙයා මම ගන්නම් R2 කියලා. මේක තමයි සේතු කන්බිය. මේකට සම්බන්ධ කරනවා අපි අර ගැලනෝමීටරය අපි මේ සම්බන්ධ කරලා අපි සන්තුලන ලක්ෂය අපි හිතමු ගත්තා කියලා. ඔක තමයි සන්තුලන ලක්ෂය. විද්‍යාව දාලා මෙතන සන්තුලන ලක්ෂය ගත්තා අපි හිතමු මේක L1 කියලා. සන්තුලන ලක්ෂය L1. මෙතන අපි ගමු මෙයාගේ වම් පැත්තේ ආන්ත දෝෂය E1 කියලා. දකුණට පැත්තේ ආන්ත දෝෂය අපි ගමු E2 කියලා. ඒකට මෙතන එන්නේ L1 නම් මෙතන එනවා 100 ඍණ L1 ට. මෙතන එන්නේ 100 ඍණ L1. R1 R2 මෙතන සන්තුලන ලක්ෂය L1 වෙනවා. මෙතන එන 100 ඍණ L1 කියලා. එහෙනම් මේ ප්‍රතිරෝධ දෙක අතර අනුපාතය දැන් මේවා දන්නා ප්‍රතිරෝධ මේ R1 හා R2 කියලා කියන්නේ දන්නා ප්‍රතිරෝධ. මෙයා දන්නා ප්‍රතිරෝධයක්, මෙයා දන්නා ප්‍රතිරෝධයක්. මේක ඕනේ නම් 40යි, මෙයා 50යි. ඔහොම ගන්න පුළුවන්. මෙයා 40යි, මෙයා 50යි. ඔය විදිහට අපි ගත්තා. ඒකල අපි අපිට ගන්න පුළුවන් මේ වින්ස්ටන් පරිපත මූලධර්මය අපි යොදනවා. එතකොට එනවා R1 බෙදීම R2 කියන එක සමාන වෙනවා L1 ධන E1. මේ E1 එකතු වෙනවා මෙයාට L1 ධන E1. මොකද වම් අත පැත්තේ යාන්ත්‍ර දෝෂයේ E1 වෙන්නේ. බෙදීම 100 ඍණ L1 ධන E1කට. ධන E2කට. එතකොට මේයි අපි දන්න එකක්. දැන් L1ත් අපි හොයා ගන්නවා. එතනත් දන්නවා. එතකොට නොදන්න පද දෙකක් තියෙනවා E1 හා E2 කියලා. ඔක ගන්න බම් පළවෙනි එක. දැන් අපි මේ නොදන්න පද දෙකක් තියෙනවා. ඒ නිසා සමීකරණ දෙකක් ගන්න වෙනවා මේ E1යි E2යි හොයන්න. ඊට පස්සේ අපි කරන්නේ දෙවෙනි සැරේ අපි කරන්නේ මේ ප්‍රතිරෝධ දෙකේ ස්ථාන දෙක මාරු කරනවා. වම් හිදසට අපි දානවා R2 ප්‍රතිරෝධය, දකුණු පැත්තේ හිදසට අපි දානවා වම් අත පැත්තේ තිබිච්ච R1 ප්‍රතිරෝධය. අපි ඉස්සරේලා අපි ගත්තේ මේ හරස්කඩ වර්ගඵලයේ ඒකාකාර නොවීමෙන් ඇතිවන දෝෂය මගහරවා ගැනීම සඳහා අපි පරීක්ෂණයක් කළේ. අන්න ඒ පරීක්ෂණය වගේමයි මෙතෙන්දිත් අපි කරන්නේ. මෙතෙන්දී අපි මේ ප්‍රතිරෝධ දෙක මාරු කරනවා. ඒකට වම් හිදසට දානවා R2, දකුණු හිදසට දානවා R1. මේ තමයි ගැල්වනෝමීටරය. ආපහු අපි මේව මේ සන්තුලනය කරනවා. මේ දිග මම ගන්නම් L2 කියලා. දැන් සන්තුලන දිග අපි හිතමු L2 කියලා. ඒකට එන්නේ මෙතන එන්නේ 100 ඍණ L2. 100 ඍණ L2 වෙනවා. මෙතන ආන්ත ශෝධනය ආන්ත දෝෂී E1. මෙතන ආන්ත දෝෂී E2. ඒක වෙනස් වෙන්නේ නැහැ. දැන් අපිට නැවතත් අපිට ලියන්න පුළුවන් මේ ගැලනෝමීටර සන්තුලන වෙච්ච අවස්ථාව සඳහා ප්‍රතිරෝධ අතර අනුපාතය R2 බෙදීම R1 සමානයි L2 ධන E1 බෙදීම 100 ඍණ L2 ධන E2 කියලා ලියුවේ කියන්නේ. ධන E2. මේක අපි ලියනවා දෙවන සමීකරණ. මේකෙත් R2 සහ R1 දන්නවා. දැන් නැවතත් සමීකරණයක් අපට ලැබෙනවා. මේකේ තෙල් දෙකක් අපි දන්නවා. E1 හා E2 අඩංගු සමීකරණයක් අපට ලැබෙනවා. එතකොට ඔය දෙක සමගාමී සමීකරණ දෙකක් වෙනවා. ඔය සමගාමී සමීකරණ දෙක විසඳලා අපට පුළුවන් E1 හා E2 හෙව්වෙකි. E1යි E2යි අපට හොයන්න පුළුවන් මේ ආකාරයට. එතකොට මීටර් සේතුවක ආන්ත දෝෂය අපි හොයන්නේ ඔය ආකාරයට. හරි. එබැවින් ඕකත් අපි සටහන් කරගමු. ආන්ත දෝෂයේ සෙවීම. ආන්ත දෝෂයේ සෙවීම. ආන්ත දෝෂයේ සෙවීම. ඔය ලිවන්නේ නේද මීටර් සේතුවක ආන්ත දෝෂයේ සෙවීම. E1 හා E2 කියලා ලියා ගන්න මේ විදිහට.
ඊට පස්සේ ලියන්න මෙහෙම වම් හිදෙසට ආර්යක ප්‍රතිරෝධයත් වම් හිදෙසට ආර්යක ප්‍රතිරෝධයත් දකුණු හිදෙසට R2 ප්‍රතිරෝධයත් සවි කර සන්තුලන දිග L1 ලබා ගන්නු ලැබේ. සන්තුලන දිග L1 ලබා ගන්නු ලැබේ. එකල මෙන්න මේ රූප සටහන අදින්න. මේ පළවෙනි රූප සටහන මෙන්න මේක ඔන්න ඕක අදින්න. මේක අදින්න. එකල මේ ප්‍රකාශනය තියාගන්න. එකල ඔක ඇඳගෙන මේක ලියා ගන්න. හරි. එකල එක පළවෙනි සමීකරණය කියලා ගන්න. පළවෙනි එක ලියාගත්තද? පළවෙනි එක රූප සටහන ඇඳ ගන්න. ඇඳගෙන ඒක ලියා ගන්න. ඊට පස්සේ ලියන්න මෙහෙම දෙවෙනි එකට වම් හිදැසට R2 ප්‍රතිරෝධයත් වම් හිදැසට R2 ප්‍රතිරෝධයත් දකුණු හිඩැසට R1 ප්‍රතිරෝධයක් සවි කර වම් හිඩැසට R2 ප්‍රතිරෝධයක් දකුණු හිඩැසට R1 ප්‍රතිරෝධයක් සවි කර සන්තුලන දෙක L2 ලබා ගන්න. සන්තුලන දිග L2 ලබා ගන්න. L2 ලබා ගන්න. ඒකෙන්ලා මේ දෙවන රූප සටහන ඇඳ ගන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙන්න මේක ඇඳ ගන්න. ඔන්න ඕක.
කළ එහා පැත්තේ තියෙන ප්‍රකාශනයත් ලියන්න R2 බෙදීම R1 සමාන L2 ධන E1 වරක් බෙදීම C ඍණ L2 ධන E2. හරිද අපි එකේ දැනගත්තා නම් වැදගත් කරුණුත් ලියාගමු අපි. වැදගත් කරුණු L1 හා L2 L1 හා L2 දන්නා නිසා L1 හා L2 දන්නා නිසා E1 හා E2 ගණනය කළ හැකිය. ගණනය කළ හැකිය. ඊළඟ එක. මේකදී අනේ අනිත් එක තමයි මේ අපි මේ වගේ මේ සමාන ප්‍රතිරෝධ දෙකක් එහෙම තෝරාගන්නේ නැහැ. සාමාන්‍යයෙන් එකක ප්‍රතිරෝධය වගේ අනිත් එකේ ප්‍රතිරෝධය 100 ගුණයක් වෙන්න ඕනේ. එකක ප්‍රතිරෝධය වගේ අනිත් එකේ ප්‍රතිරෝධය 100 ගුණයක් වෙන්න ඕනේ. දැන් මේක අපි හිතමු ආසන්න වශයෙන් සමාන ප්‍රතිරෝධ දෙකක් ගත්තොත් සන්තුලනය වන ලක්ෂ්‍ය සාමාන්‍යයෙන් මේ මැදකට වගේ එන්නේ. එතකොට අර ඊයේ ආන්ත දෝෂ අපිට නොසලකා හරින්න පුළුවන්. ඒ නිසා අපි එකක ප්‍රතිරෝධය වගේ එකක ප්‍රතිරෝධය තරමක් මේ විශාලගයක් වෙන්න ඕනේ. අනිත් එකගේ කුඩා වෙන්න ඕනේ. සාමාන්‍යයෙන් එකක ප්‍රතිරෝධය වගේ අනිත් එකක ප්‍රතිරෝධය වගේ 100 ගුණයක් වෙන්න ඕනේ දෙවන ප්‍රතිරෝධය. 100 ගුණයක්. ඒ කියලා කියන්නේ මෙහෙමයි. එකක ප්‍රතිරෝධය අපි ඕම් 10ක් කියලා ගත්තොත් අනිත් එක 100 ගුණයක් කියලා කියන්නේ ඕම් 1000ක් නේ. අනිත් එක ඕම් 1000යි. එහෙම නැත්නම් කිලෝ ඕම් එකක් වෙන්න ඕනේ. එහෙම ප්‍රතිරෝධයක් තමයි අපි ප්‍රතිරෝධ දෙකක් තමයි තෝරාගෙන අපි මේ පරීක්ෂණය කරන්නේ. එහෙනම් ඊළඟ එක ලියා ගන්න. R2 සමානයි R2 සමානයි CIR1. R2 සමානයි CIR1 වන පරිදි R2 තෝරාගත යුතුයි. R2 තෝරාගත යුතුයි. ඊළඟ එක R1 හා R2 සමාන ලෙස තෝරාගතහොත් R1 හා R2 සමාන ලෙස තෝරාගතහොත් ආන්ත දෝෂ බලපෑම ඉවත් වී යාම නිසා එලෙස තෝරා නොගත යුතුය.
එලෙස තෝරා නොගත යුතුයි. අපි අද මේ කතා කරේ මේ මීටර් සේතුව සම්බන්ධව මීටර් සේතුවේ කොටස් ටික ඔය සම්පූර්ණයෙන්ම ඉවරයි ඔය ප්‍රැක්ටිකල් එකට අදාළ කොටස් ටික. ඊට පස්සේ අපිට තියෙන්නේ විභවමානය කොටස. විභවමානයේත් අපිට එකේ ප්‍රැක්ටිකල් තියරි කොටස් ටික කරලා ඒක අපිට තියෙනවා විභවමානයේ ක්‍රමාංකනය කිරීම, කෝෂ දෙකක විද්‍යුත්ගාමක බල සංසන්දනය, විද්‍යුත්ගාමක බලය නොදන්නා කෝෂයක විද්‍යුත්ගාමක බලය සෙවීම, කෝෂයක අභ්‍යන්තර ප්‍රතිරෝධය සෙවීම, විභවමානය මගින් විද්‍යුත් ධාරාවක් මැදීම, විභවමානය මගින් ප්‍රතිරෝධ දෙක සංසන්දනය කිරීම සහ අධික විභවාන්තරයක් මැනීම සහ විභවමානය සම්බන්ධ වැදගත් කරුණු. එතකොට වෝල්ට් මීටරය සහ විභවමානය අපිට සංසන්දනය කරන්න තියෙනවා. ඒකේ ඒ ටික තමයි අපිට අනිත් දවසේ සාකච්ඡා කරන්න තියෙන්නේ. මේ සතියේ අපි මේ ටික කරගෙන යන් එකපාරම මේ සිග්නල් අවුල් වුණා. මේ ඔයගොල්ලන්ට ඊට පස්සේ මේ ටික කොටස් ටික තියෙන අනිත් එක තමයි මේ මං කිව්වා අර මේ නාවල පිටිය කට්ටියට බදාදට එන්න පුළුවන්. එතකොට ඒගොල්ලන්ට නම් ගොඩක් වෙලාවට සමහර වෙලාවට මේ අලු වෙන කොටසක් වෙන පාඩමක් වගේ කරගෙන යන්න පුළුවන්. මේකේ දැන් ඒගොල්ලෝ සමහර ළමයි ඉරිදත් ඉන්නේ හින්දා වෙන පාඩමක් හරි එහෙම නැත්නම් මේ ප්‍රශ්න හරි කර හැකි. ප්‍රශ්න හරි කරන්න පුළුවන් එන ළමයින්ද. තීරි කොටස් ඕනේ නම් තීරි කොටස් ටික හරි කරගෙන ගියයි. එහෙමනම් හැමෝටම ආයිබෝවන් ආය අපි ඉරිදා කරමු. ඉරිදයි ආයේ තවත් සතිය දවසක හවසක. දැන් හැමෝටම ආයිබෝවන්.